රැහත විකසිත පෙම් පොකුරු පියුම් ඔබේ පයට පොඩි වී ගියාදෙන් අතිකුලයට අද මට පිටු පායන මගේ සොඳුරු ලඳුනේ මගේ සොඳුරු ලඳුනේ විකසිත රැහත අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරන හැමදෙනාටම අදත් විකසිත රැහතේ අපේ හමුවීම රැ 7යි විනාඩි 33ට ජීවිතය ගැන කතා කරනකොට ජීවිතේ අපිට විවිධාකාර අත්දැකීම් අත්විඳීම් නිසා ජීවිතේ අපිට පුළුවන්කම ඇති කරගන්නවා අපිව ඕනම දෙයකට සුදුස්සෙක් බවට පත් කරගන්න. ඒ නිසා අද එහෙම ජීවිතේ විවිධ අත්දැකීම් එකතු කරගත්ත විවිධ විශේෂේෂ්ත්‍ර ඔස්සේ ඒ අත්දැකීම් එකතු කරගෙන ඒ අත්දැකීම් බෙදා හදා ගන්නට සමත් වුණු ඒ බෙදා හදා ගන්න දේවල් පිළිබඳව ලොකු උනන්දුවක් ඇති විද්‍යාවේතෙකුට අද අපි ආරාධනා කරා විකසිත රැහතේ හමුවීමට. මෙතුමා බාහිර කතිකාචාර්යවරයෙක්, ඒකම පරිසරවේදියෙක්, අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙක්, නීතිඥවරයෙක්, ඒකම කලාවට සාහිත්‍යයට ප්‍රිය හොඳ කලාකාමියෙක්. මෙන්න මේ සියලු භූමිකාවන් තුළ අද අපි මුණ ගැහෙන්නේ නීතිඥ සමන් ලීලාරත්න මහත්මයාව. ආයුබෝවන්. ආයුබෝවන්. හැමදාමත් අපි මෙතන ආරාධිත විද්වතාගෙන් පටන් ගන්නෙ නම් ගමෙන් පවුලෙන් කතාව. හැබැයි මං හරි කැමතියි ඔබේ ජීවිත කතාව මම ටිකක් හොයා බලනකොට ඔබ කියලා කියන්නේ විවිධ විශේෂේෂ්ත්‍ර ඔස්සේ විවිධ අත්දැකීම් සහ ඒ විශේෂේෂ්ත්‍රයන් පිළිබඳව මහා උනන්දුවකින් කටයුතු කරපු කෙනෙක්. ඔන්න ඔහොම කෙනෙක් නිර්මාණය වෙන්න ලොකු බලපෑමක් කරනවානේ පාසල. ඒ නිසා මං කැමතියි පාසලෙන් කතාව පටන් ගන්න. හංවැල්ල රාජසිංහ මැදි විදුහලේදී සමන් ලීලාරත්න ශිෂ්‍යයා කොහොම කෙනෙක්ද? ඔව් ඇත්තටම මං පුංචිම කාලේ ඉස්කෝලේ ගියේ බෝමිරේ කනිෂ්ඨ විද්‍යාලයට. ඊට පස්සේ 6 වෙනි ශ්‍රේණියට තමයි හංවැල්ල රාජසිංහ මධ්‍යම විද්‍යාලයට ඇතුළුනේ. කැලණි මිටියාවතේ තියෙන ඉතාම සුන්දර ප්‍රදේශයක තියෙන පාසලක් හංවැල්ල රාජසිංහ මධ්‍යම විද්‍යාලය. ඒකෙදි හැබැයි මම නම් ටිකක් දඟකාර ශිෂ්‍යෙක්. හැබැයි මට සහජයෙන්ම තිබුණා මේ හරි හොඳ මතක ශක්තියක්. ඒ නිසා මට නිතරම විභාග වලින් ඉහළ ලකුණු ලැබුණා. ඉතින් පාසලේදී ක්‍රීඩා කරා. නමුත් ඒ ඔක්කොමත් එක්ක උසස් පෙළට මම ජීව විද්‍යාව හැදෑරුවේ. ඉතින් එතනින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට සමත් වීම තමයි මම හිතන්නේ මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය. හැබැයි දැන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ගියාම පස්සේ ඔබේ තෝරා ගැනීම බවට පත් වෙන්නේ කෘෂි විද්‍යාව විශේෂ උපාධිය. දැන් හැම දෙයකටම කැමති වෙලා කෘෂි විද්‍යාව වගේ මේ තැනක නතර වෙන්න මොකද්ද තිබුණු විශේෂත්වය? ඒක නම් ඇත්තටම ටිකක් අහම්බයක්. මොකද මේ මට මතක් වෙනවා මම 8 ශ්‍රේණියේ ඉන්නකොට මගේ අක්කාගේ මහත්තයයි දයනන්ද අයියා මාව එක්කගෙන ගියා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට. ඉතින් එහි වටපිටාව සුන්දරත්වය දැකලා මට ඉතින් ලොකු ආසාවක් ඇති වුණා කවදා හරි දවසක යන්න ඕනේ කියලා. ඉතින් මම හිතන්නේ පේරාදෙණියට සමත් වීම මගේ සිහිනේ සැබෑවීමක්. ඇත්තටම උසස් පෙළ විභාගයේදී ලකුණු මට්ටම මට තිබුණේ ඇත්තටම කෘෂි විද්‍යා උපාධියට සඳහා තමයි. ඒ නිසා තමයි ඒක ඇත්තටම හම්බයක්. මගේ කැමැත්තෙන් වෙච්ච දෙයක් නෙමෙයි. සමහර අහඹු දේවල් තියෙනවා ජීවිතේ වෙනස් කරන ජීවිතේට වඩා හොඳ දේවල් ගෙනෙන. ඉන් පස්සේ මේ දැන් කෘෂි විද්‍යාව විශේෂ උපාධිය හදාරනවා. ඒකම කෘමි විද්‍යාව කොහොමද මෙතනට මේ ගැලපෙන්නේ ජීවිතේ? ඇත්තටම ඒක නම් මම ගොඩක් ආසයි, බොහොම ආසම විෂයක්. මේ අපිට පළවෙනි වසරේ ආරම්භක කීට විද්‍යාව කියලා විෂයක් තිබුණා.
ඉතින් ඒක ඉගැන්වුවේ මහාචාර්ය විජේගුණසේකර මහතා. ඉතින් මම පොතපතවල දැකලා මගේ හිතේ ඇඳිලා තීච්ච කීට විද්‍යාඥයෙක්ම තමයි දිගට රැවුල වාගෙන හිටපු. ඉතින් මට එතුමාව හොඳට හිතට අල්ලලා ගියා. එතුමා උගන්වපු විලාසයත් ගොඩක් හොඳයි. ඉතින් කීට විද්‍යාවට මට ගොඩක් ලොකු ආශාවක් ඇති වුණා. ඊට පස්සේ දෙවනි වසරෙන් පස්සේ විශේෂ උපාධිය සඳහා විෂය තෝරගන්න වෙලාවේදී මම කෘමි විද්‍යාව තමයි තෝරගත්තේ. දැන් අර පේරාදෙණිය විශ්වවිද්‍යාලයට යනවා කියලා කියන්නේ ජීවිතේ බොහෝ දෙනෙකුගේ තියෙන ආසාවක්. ওই ආසාව දැන් කියන්නේ පේරාදෙණියේ තියෙන අති සුන්දරත්වයේද එතකොට මේ කලාව සාහිත්‍යය තුළ මහා තෝතැන්නක් බවට පත්වෙච්ච තැනක් එහෙම තැනක පය ගහනවා කියන්නේ හරි වාසනාවක් මේ විශේෂත්වයක්. අන්න එහෙම හැඟීමක් මේ විශ්වවිද්‍යාලයට යන්න කලින් ඔබට දැනුණාද හැඟුණාද? ඔව් ඇත්තටම මගේ සහෝදර සහෝදරියොත් ටිකක් ඔක්කොම උසස් අධ්‍යාපනය ලැබපු අය. හැබැයි පෙරදිනෙට ගිහිල්ලා තිබ්බේ නැහැ කවුරුවත්. නමුත් මට ඉතින් ලොකු ආසාවක් තිබුණා. ඇත්තෙන්ම මම දැන් අද කල්පනා කරලා බැලුවම මට තේරෙනවා පෙරදිනියට ගියාට පස්සේ මට ලෝකේ ගොඩක් විවෘත වුණා, විවර වුණා. ඉතින් දැනුමට අමතරව හිත මිත්‍රාදීන් ජීවිතයේ පන්නරය, කලාව, සාහිත්‍ය, රසවින්දනය බොහොම ඉහළ නැංගුනේ පෙරදිනියේදී. ඉතින් මට ඇත්තටම මේ මගේ බිරිඳ ලැබුණ පෙරදිනියේදී ඉතින් මට ජීවිතේ ගොඩාක් දේවල් ලැබුණේ මේ රැකියාවට අදාළ සුදුසුකම් සහ සියලු දේවල් පෙරදිනියෙන්. ඉතින් මම පොඩ්ඩක් කැමති ඉනෝෂා මගේ පළවෙනි ගීතය තෝරන්නෙත් ඒ සම්බන්ධව නිසා පෙරදිනියේදී මගේ බිරිඳ හමු වුණ විදිහ පොඩ්ඩක් කියන්න මම කැමතියි. මේ මට මතක් වෙනවා අපි මුලින්ම ගිය කාලේ පෙරදිනියේ නවක වදේ තිබුණා. ඇත්තෙන්ම මම නම් සම්පූර්ණ අවිහිංසාවාදී. මම මොනම ආකාරයකවත් හිංසනයට කැමති නෑ. ඉතින් මම ඒක නිසා නවක වදේටත් විරුද්ධයි. හැබැයි දැන් කල්පනා කරලා බලුවම මේ කාලේ පොඩි චමත්කාරයක් තිබුණා. මම මුලින්ම ගිහිල්ලා නැවතුනේ මාකස් ෆ්‍රෑන්දු ශාලාවේ හන්තාන කඳුකරේ කඳුපාමල තියෙන තම සුන්දර තැනක්. ඉතින් අපේ ජේෂ්ඨ ශිෂ්‍යෝ ඇවිල්ලා අපිව පොලිමක පල්ලමට එක්කගෙන යනවා අපේ පීඨයේ තිබෙන කිලෝමීටර් 1කමාරක් විතර එහායින්. ඒතකොට අපේ කණ්ඩායමේ ශිෂ්‍යයන් හිටියේ රාමනාදන් ශාලාවේ. ඉතින් අපිව රාමනාදන් ශාලාව ගාවින් පොලිමේ එක්කගෙන යනකොට ශිෂ්‍යාවක් දෙනවා අතින් අල්ලගෙන යන්න. හැබැයි ඒ යන අතරේදී විස්තර අහන්න ඕනේ. මොකද මගදී ජේෂ්ඨ ශිෂ්‍යෝ රැකලා ඉඳලා විස්තර අහනවා අපිට කියන්න බැරුණොත් ඉතින් ලෝක ලෙඩක්. ඒ නිසා අපි ඉතින් විස්තරත් අහගෙන අතින් අල්ලගෙන යනවා. ඉතින් මගේ එක දවස මුල්ම දවසක මගේ බිරිඳ මේ ගයනි තමයි මට අතින් අල්ලන් යන්න ලැබුණේ. මම ඉතින් ඒ ජේෂ්ඨ ශිෂ්‍යයාට පින් දෙනවා මේ වෙලාවේ. මම ඇත්තටම ඒ අල්ලගත්ත අතෑරීම නෑ. මේ ඒ වෙලාවේ මට හැඟුණා මම ඇත්තටම විශ්වාස කරනවා ප්‍රේමය කියන්නේ සංසාරගත බැඳීමක්. මට ඒ වෙලාවේ ඒක දැනුණා. ඉතින් අර මේ මට මතක් වෙනවා ගීතයක තියෙනවා මගේ ජීවනයේ ගිය ඇගේ හඬ නොවේ නම් අද වෙනෙහි සස්සරය සදා ගොළු වුණාදින් කියලා. මට ඉතින් අන්න ඒ වගේ හැඟීමක් දැනුනේ. ඉතින් මේ ඒ විදිහට තමයි මගේ බිරිඳව මට හම්බ වුණේ මුල. නවක පදයක් කරපු හරියක්. එහෙම ජීවිතයේ අවස්ථා තියෙනවා සමහර අවස්ථා ජීවිතේට ඒ මොහොතේදී දැනෙන්නේ හරි අහඹුවක් විදිහට. හැබැයි ඒ තමයි ජීවිතේ උරුම කම්. අහඹුවක් විදිහට ගීත ලියලා ගීත ශ්‍රේෂ්ඨයට එකතු වුණු ඔබ ආදරය කරන හඬක් වුණු කුසුම් පීරිස් ලියපු ගීතයක් තමයි අපි මුල්ම ගීතයේ විදිහට තෝරාගන්නේ. මේ තෝරා ගැනීමටත් විශේෂත්වයක් තියෙනවා. ඔව් ඇත්තෙන්ම ප්‍රධානම මාත් මගේ බිරිඳත් මේකට ගොඩක් කැමති මේ ගීතේට. මම දන්නවා ඇයට ඇවිල්ලා මෙතන ගීත 7-8ක් තෝරන්න කිව්වා නම් ඇයත් මේ ගීතය අනිවාර්යයෙන්ම තෝරනවා. ඒ වගේම අපේ පෙරදිනේ අපේ කණ්ඩායමේ හිටිය සගයන් සේරම මේ ගීතයට හරිම කැමතියි. ඇත්තටම මේක ඊට අමතරව මම මේ නිරංජලා සරෝජිනී මහත්මියට ගොඩාක් කැමතියි. ඇගේ කටහඬටත් ආසයි. ඒ වගේම බණ්ඩාර අතවුදයන්ගේ කටහඬත් හරිම ගැඹුරු මම ආස කටහඬක්. ඊට අමතරව මට විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ කුසුම් පීරිස් මහත්මිය මේ ගීතේ රචනය කරේ. ඇය මට දැන අඳුනගෙන ආශ්‍රය කරන ලැබුණාගේ ජීවිතයේ අවසාන කාලෙදී ගිය 23 වෙනිදාට ඇය අප අතරින් වෙන වෙලා අවුරුදු 3ක් වෙනවා.
මට මතක් වෙනවා මේ සතිස් චන්ද්‍ර ඉදිරිසිංහ මහත්මයාගේ සුවඳ පද්ම වැඩසටහනට මට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඒ ඔස්සේ තමයි කොසුම් පීරිස් මහත්මියව මට දැන අඳුර ගන්න ලැබුණේ. ඇය විසින් රචිත ගම් ඉවුරේ තොරු ලතා මඩුල්ලේ ඇසුරු සැනින් එක මොහොතකදී වගේ ගීත වලටත් මම ගොඩක් කැමතියි. ඒ වගේම මේ ගීතේ සංගීතයේ එච්.එම්. ජයවර්ධනයන්ගේ මම හිතන්නේ එච්.එම්. ජයවර්ධනයන් හොඳට ඇගීමකට ලක්ුණේ නැහැ කියලා අපේ රටේ. මොකද විවිධාකාර තරු බිහි වෙන රටේ එතුමා විශේෂ තරුවක් ඒ නිහඬවම බහැලා ගියා කියලා මට හිතෙනවා. අප අතරින් වෙන් වුණා. ඉතින් කොසුම් පීරිස් මහත්මිය විසින් රචිත නිරංජලා සරෝජිනී මහත්මියත් බණ්ඩාරා දවුත මහතාත් මේ වගේම එච්.එම්. ජයවර්ධනයන්ගේ සංගීතයත් මුසු වෙච්ච මේ ගීතය මම ඉතාම කැමතියි. ඉතින් මගේ පළමු ගීතය හැටියට ඒක තෝරනවා. විවිධ සංගීත තනු ඔස්සේ අපිව මුසපත් කරපු එච්.එම්. ජයවර්ධනයන්ගේ සංගීතයට අපි මේ ගීතය අහන කලින් කුසුම් පීරිස් කියන ඔබ ආදරය කරන හඬ ගැනත් මේ කතාව කියලාම යන්න ඕන. මුලින්ම කිව්වනේ අහඹුවක් විදිහට තමයි එතුමියේ ගීත ලියන්න ගීත ශ්‍රේෂ්ඨයට එකතු වෙන්නේ. ඔබේ මගේ වාසනාවට. ඒ අහඹුවෙන් ආපු ගමනේ මොනතරම්නම් ලස්සන අපේ හදවතට කිට්ටු ගීත ගණනාවක් එතුමියට රචනා කරන්න පුළුවන්කම ලැබුණාද? මොනර තැන්නේ ඇය සඳහා ඒකම මුවන් පැලස්සේ ඔබේ ආදරණීය සපුමලි සිලිඳි. ඒ හඬ නොමැකෙන හඬක්, හැමදාම මතකයේ තියෙන හඬක්. ප්‍රවීණ නිවේදිකාව, ගීත රචිකාවිය, හඬ මැවුම් ශිල්පිනියක් ඇය. ඒකම ගුවන්විදුලි නාට්‍ය නිෂ්පාදකවරියක්, ගුවන්විදුලි නාට්‍ය ශිල්පිනියක්. මෙන්න මේ ආදී වුණු සීළු භූමිකාවන් තුළ අපි හරි ආදරය කරන චරිතයක්. ඒ නිසා ඇය ගැනත් මතක් කරමින් අපි ගීතය අහන්නට ආරාධනා කරනවා. මේ ගීතය අපට තෝරා දෙන්නේ නීතිඥ සමන් ලීලාරත්න. විකසිත රෑ හත. ඔබ නිහඬ මැදියම් රෑ නිදන නෙත් යුග සනසනා සිතුම් දැලි ඔබ තනිව හිඳි වේලේ නිහඬ මහත සනසනා සිහිනයකි ඔබ නිහඬ මැදියම් සනසනා සිතුම් වැලි ඔබ තනිව හිඳි වේලේ නිහඬ මහත සනසනා සඳකි ඔබ මට කිසිදු කිසි විට සමු නොගන්නා සයුරු රළ ඔබ ඈත සමුදුර සයුරු තිරමා හමුවනා සිහිනයකි ඔබ නිහඬ මැදියම් නිදන නෙත් යුග සනසනා සිතුම් වැලි ඔබ තනිව හිඳි වේලේ නිහඬ මහත සනසනා
සොඳුරු නිම්නෙක එක් වෙලා දුක් සුසුම් නැති අපේ ලෝහ තුල සිනා මල් පිති විසිරිලා ඉරුට තනි නැත සඳුත් නැත තනි වී එකම අහසක හමු වෙලා ලොවම සසලව බලා සිටියාවේ යලිදු අප ඇත ලං වෙලා විකසිත රෑ හත ලොවම සසලව බලා හිටියක් කරන්න කියන්නේ හරි දෙයක් නම් ඔබ ඒ දේ කරගෙනම යන්න. කාටවත්ම බය වෙන්න එපා. ඒ ආරාධනාවත් එක්ක අපි යලි විකසිත රෑ හතත් එක්ක මුණ ගැහෙන්නේ. අද විකසිත රෑ හතේ අපේ හමුවීම නීතිඥ සමන් ලීනරත්න මහත්මයාත් එක්ක. එතුමා කියන්නේ බාහිර කතිකාචාර්යවරයෙක්, පරිසරවේදියෙක්, අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා. එක් දෙයකට සීමා නොවි පුළුවන් හැමදේම කරන්න උත්සාහ කරන කෙනෙක් විදිහට තමයි එතුමාව අපි හඳුනාගන්නේ. ඒ හින්දා අද ආරාධනා කරා ජීවිතේ වගේම ප්‍රිය කරන කලාකාමී හැඟීම් එකතු වුණු ගීතාවලියක එකතුවකුත් අරගෙන අපි මුණ ගැහෙන්න කියලා. අපි දැන් මේ සරසවි අධ්‍යාපනය සහ මේ ජීවිතේ සංසාරගත ප්‍රේමී හමුවීමත් කතා කරා. අපි දැන් යමු මේ බාල කාලෙට. පවුලේ 9 දෙනෙක් කියලා කියන්නේ හරි ලොකු පවුලක්. එහෙම පවුලක ජීවිතේ හැඩගස්ව ගන්නවා කියන එක කොහොම අත්දැකීමක්ද? ඔව් මම නම් හිතන්නේ හරිම වාසනාවක්. මේ මොකද මට අක්කලා 6 දෙනයි අයියලා දෙන්නයි. ඉතින් මගේ තාත්තා ප්‍රදේශ ප්‍රකට ව්‍යාපාරිකයෙක්, අම්මා ගෘහණියක්. මං හැදී වැඩුණෙත් දැන් පදිංචිලා ඉන්නෙත් කඩුවෙල බෝමිරි. කොළඹ ඉඳලා කිලෝමීටර් 15ක් වගේ දුරක් තිබුණාට තාමත් ඒක ගම්පියසක්. ඉතින් මේ ඇත්තටම මට තියෙන ශක්තිය මං හිතන්නේ අපේ පවුල මොකද දැනටත් හදිසියකදී 30ක් විතර එකතු වෙනවා ඕනම වෙලාවක. මොකද සියලුම අක්කලා අයියලාගේ ළමයිත් ඔක්කොම බැලුවම 50ක් විතර ඉන්නවා. දැන් පිටරට ඉන්න පිරිස අතහැරියාම දැනට 30ක් විතර ඉන්නවා. ලංකාවේ. ඕනම හදිසියක් ළඟ ඔව් එකවන්න ඉන්න පුළුවන් නේ. මේ ඉතින් ඇත්තටම ලොකු ශක්තියක් මට ඒක. නීතිඥ පවුලක්නේ. බිරිඳත් නීතිඥවරියක්. එහෙම මේ පවුලක කොහොමද ජීවිත කතාව? ඔව් ඇත්තම අපේ පවුලේ නීතිඥවරු 5 දෙනෙක් ඉන්නවා. අක්කලා දෙන්නයි එක අක්කගෙනගේ දුවෙකුත් ඉන්නවා. මේ ඔය කටින් 5 දෙනෙක් නීතිඥයෝ. ඉතින් විවිධ ඇත්තටම වෘත්තීන් වල ඇත් ඉන්නවා. ඉතින් මට ගෙදරින් ලැබුණු ලොකුම ආభాෂය තමයි අක්කලා ඔක්කොම සාහිත්‍යයට ලැබි කලාකාමී අය. ලොකු විශාල පුස්තකාලයක් තිබුණා. මේ පොත්පත් ගොඩාක් තිබුණා. ඉතින් මං පොඩි කාලේ ඉඳන්ම පොතපතට නැඹුරුනේ මේ අක්කලාගේ ආభాෂයෙන්. හැබැයි මං වැඩිම ආభాෂය ලැබුවේ අපේ අම්මගෙන්. අම්මා ලොකෝ කරුණාව මෛත්‍රියක් තිබුණු කෙනෙක්. මට හිතෙන්නේ මට උපතින්ම අම්මාගේ කරුණාව මෛත්‍රිය මට උරුම වුණා. හැබැයි තව විශේෂයෙන්ම සඳහන් කරනෝනේ අනිත් අයගේ දියුණුව බලලා සතුටු වෙන්න පුළුවන් මුදිතා ගුණය අපේ අම්මට බොහොම හොඳට තිබුණා. ඒකත් මට එහෙමම ලැබිලා තියෙනවා. ඉතින් අනිත් පැත්තෙන් මේ මං අදටත් බොහොම සතුටු වෙනවා. මං හැමදාම පාන්දර 4:05 විදිහ හැරෙනවා. ඒකත් මට ලැබුණේ අපේ අම්මගෙන්. වැඩක් තිබුණා නැතත් පාන්දර හැරෙන නිසා පස්සේ කාලෙක ජීවිතේ මට ගොඩක් වැදගත් වුණා. අධ්‍යාපන කටයුතුයි රැකියාවයි ගොඩක් දේවල් එකට කරන වෙලාවෙදී 4:05ට හැරිලා වැඩ පටන් ගත්තාම ඇත්තටම හරි ලේසියි. අම්මා ගැන ආදරෙන් කතා කරන හැම මොහොතක්ම ඒක අපිට අතිශය පෞද්ගලික වෙනවනේ. හැබැයි අතිශය පෞද්ගලික දේ පොදු හැඟීමක් බවට පත් කරන්න පුළුවන් ගීත රචකයෙක් තමයි ප්‍රේමකීර්ති දල්විස් කියලා කියන්නේ. ඔහුටත් ඔහුගේ අම්මා ගැන තිබුණා මහා ලොකු ආදරයක්. අන්නේ ආදරේ හැඟීම මහා පුදුමාකාර විදිහට පොදු හැඟීමක් බවට ඔහු පත් කරනවා. අපි ඒ ගීතේ තමයි දැන් මේ තෝරාගෙන තියෙන්නේ. ඔව් ඇත්තෙම මේ ගීතය අපේ මගේ අම්මා විතර නෙමෙයි පවුලේ සියලු දෙනාම මොකද අක්කලත් අයියලා සේරම
මට ඇත්තටම මගේ මේ ගමනින් උදව් කරපු අය තාත්තා වගේම. ඉතින් ඒ නිසා ඒ හැමෝම වෙනුවෙන් තෝරගත්තේ. මේකේ විශේෂත්වය ඇත්තටම මට මතක් වෙනවා මේ සසර සැරිසරණ තෙක් කියලා ගීතනාත් කුඩලිගමයන් ප්‍රේමකීර්ති ගැන පොතක් ලිව්වා. ඒ වගේම සුනිල් ආරරත්න මහාචාර්ය සුනිල් ආරරත්න ලිපියක් ලියලා තිබුණා ප්‍රේමකීර්ති නැමැති ජන කවියා කියලා. මට මේ දෙකම කියවනකොට මට තේරුණා මේ ගුවන් විදුලියේදී ප්‍රේමකීර්තිගේ ජීවිතය ගෙවිලා තියෙන විවිධ හැලහැප්පීම් මැද්දේ කියලා. වේලාවකට වැඩ තහනම් වෙනවා, වේලාවකට ප්‍රේමය පරදිනවා. ඉතින් ඈතට මාරු කරලා යවනවා. ඉතින් මට හිතෙනවා මේ සමහර ගීත ඒ හැලහැප්පීම් එක්ක ලැබිච්ච පන්නරයත් එක්ක තමයි ලියන්නේ නැත්තේ කියලා. මට මේ මතක් වුණා එක වසරේ ප්‍රේමකීර්ති රජරට සේවයට මාරු කරලා යවුවාම එයාගේ ජීවිතේ ගම්පෙරළිය ජිනදාසට සමාන කරලා කවියක් ලියලා තිබුණා සිළුමිණ පත්තරේට. අරමුණු හැඟුම් පොදි ගහගෙන අපහාස දුර රට ඇවිත් ගත විය දින සති මාස රෝහල් බිමක දෙදිනක් කෙරුවේ මිවාස මට සිහුණා ගම්පෙරළිය ජිනදාස. ඉතින් මෙන්න මේ වගේ ජීවිතයේ විවිධ ප්‍රකම්පනත් එක්ක තමයි ගීත ලියලා තියෙන්නේ. මේ ගීතයත් ලියලා තියෙන්නේ වික්ටර් රත්නායකයන් වරක පැවසුවා අම්මා රෝහලේ නැවතිලා ඉන්නකොට වික්ටර් රත්නායකයන් එක්ක බලන්න ගිය වෙලාවක ඇතිවෙච්ච ප්‍රකම්පනය නිසා තමයි මේ ගීතය ලිව්වේ කියලා වික්ටර් රත්නායකයන් කිව්වා. ඒ වගේම මේ තනුව දාපු වික්ටර් රත්නායකයන් ගොඩාක් ලොකු සාධාරණයක් කරලා තියෙනවා මේ ගීතයට. ඊටාම මියුරු සංගීතයක්. ඉතින් මං වරක් ඇහුවා එතුමා මේ ප්‍රකට නැලවිලි ගීයක් ආශ්‍රයෙන් තමයි මේ තනුව දැම්මේ කියලා. ඉතින් මං හිතන්නේ මේ හැම වෙලාවෙම මේ රටේම මිනිස්සුන්ගේ හදවත දිනාගත්ත මව්ගින ගීතයක් මේක. ප්‍රේමකීර්තිගේ අම්මා අසනීප වෙලා ඉන්නකොට මේ ලියපු ගීතය බොහෝ කාලයක් යනවා ඒව සුවපත් වෙන්න. ඒ සුවපත් වෙලා ආපහු ගෙදර එනකම්ම ප්‍රේමකීර්ති මේ ගීතය ඇහුවෙම නැහැලු. එහෙම තමයි ඔහු කියන්නේ. සුවපත් වෙලා අම්මා ගෙදර ආවට පස්සේ තමයි මොනතරම් ඉන්පස්සේ ගීත ලිව්වත් ගීත ඇහුවත් මේ ගීතය අහන්න ප්‍රේමකීර්ති උනන්දු වෙලා තියෙන්නේ. ඒ ප්‍රේමකීර්තිද අල්විස් ලියපු ගීතය සංගීතවත් කරමින් මේ හඬ නැලවිලි ගීස්වරය ආචාර්ය වික්ටර් රත්නායකයන්ගෙන් අපි ගීතය අහමු. විකසිත රෑ 7 මතු බුදුවන දවසේ මාරාහුල් කුමරුන්සේ සෙවන පතා අදමි පැමිණින්නෙම් සුලැඟිල්ලේ කොට කිරි වතුරින් පේදියරින් මුවදුවා දිව මතුරක් වන් නැලවිලි ගිය මතකයි මා නැලවුවා ජීවිතයෙන් ජීවිතයක් ගෙනදී ඒ ජීවිතයට කිරිදී පන්නදී මා දැඩි කළ අම්මා ආදරේ උල්පත වූ අම්මා මා ඔබගේ පුතු මතු පුදුවන දවසේ මාරාහුල් කුමරුන්සේ සෙවන පතා අදමි පැමිණින්නෙම් සුලැඟිල්ලේ
වෙත නව පන ලැබදී මා දැඩි කළ අම්මා ආදරේ උල්පත වූ අම්මා මා ඔබගේ පුතු ඔබ මතු බුදුවන දවසේ මාරාහුල කුමරුන්සේ සෙවන පතා අදමින් පැමිණෙන්නෙම් සුලැඟිල්ලේ විකසිත රැහත විකසිත රැහතේ අද හමුවීම උසස් අධ්‍යාපන වෘත්ති අධ්‍යාපන ආයතන ගණනාවක කතිකාචාර්යවරයෙක් විදිහට කටයුතු කරන ඒකම පරිසරවේදියෙක් වුණු නීතිඥවරයෙක් වුණු අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂවර වුණු නීතිඥ සමන් ලීලාරත්න මහත්මයා ඉස්කෝලේ කාලේ හොඳ ක්‍රිකට් ක්‍රීඩකයෙක් නේ? ඔව් දැනුත් හැම සතියන්තිකම ක්‍රීඩා කරනවා. මේ තොරතුරු කිව්වේ දැන් මේ වෙලාවේ මේ අපි වහගෙන ඉන්න ඔබේ පාසල් මිතුරෙක් කතා කරලා විස්තර කිව්වා මෙහෙම මේ පාසල් කාලයේදී හොඳටම ක්‍රිකට් ක්‍රීඩා කරපු කෙනෙක් කියලා. ඒකට මේ එහෙම විනෝදාංශයේදී ක්‍රිකට් ක්‍රීඩා කරේ එහෙම ක්‍රීඩකෙක් වෙන්න උවමනාවක් තිබුණේ නැද්ද? තිබුණේ නමුත් හරි ආසයි ක්‍රීඩාවට මං ක්‍රිකට් වලට විතර නෙමෙයි සියලුම ක්‍රීඩා වලට ආසයි. ඉතින් අදටත් මං මේ සෙනසුරාදිරිදා උදේ 6 ඉඳන් 9 වෙනකන් ක්‍රීඩා කරනවා. මගේ ජීවිතේ සමහර වෙලාවට මං සමහර අවස්ථාවන් සමහර වෙලාවට කතිකාචාර්යවරයෙක් හැටියට වැඩ කරන්න වීකෙන්ඩ් එකේ මේ සති අන්තයේ තීච්ච අවස්ථාවන් මං මගහැරලා තියෙනවා ක්‍රීඩාව වෙනුවෙන්. ඒ තරම්ම ආදරේ. හරි දැන් අපේ රටේ ඉගෙනුම තව වැඩි කරගන්න බලාපොරොත්තු වෙමින් පිට රට ගියානේ. මුලින්ම ගියේ ඕස්ට්‍රේලියාවට. ඕස්ට්‍රේලියාවට ගිහිල්ලා මොකක්ද ඉගෙන ගත්තේ? ඇත්තටම මගේ පශ්චාත් උපාධියට මම හැදෑරුවේ සුද්ධ ජීව විද්‍යාව මයික්‍රෝබයොලොජි. දැන් සුද්ධ ජීව විද්‍යාව කියන්නේ ඒ තරම් අපිට දැනුමක් තියෙන විශේෂ ක්ෂේත්‍රයක් නෙවෙයි. කියන්නේ අර අපිට සමහර දේවල් තියෙනවනේ ඉගෙන ගත්තේ නැතත් දේවල් තේරෙන. හැබැයි මේ සුද්ධ ජීවී විද්‍යාව කියලා කියන්නේ වෙනම විෂයක්. ඇයි මෙහෙම විෂයකට ඔබේ හිත යන්නේ? ඇත්තෙන්ම ඒක උනේ මං පෙරදිනින් පිටත් වෙලා මට ඇත්තටම මේ සහකාර කතිකාචාර්යවරයෙක් හැටියට වැඩ කරන්න ලැබුණා. ඉතින් මං මට උගන්වන්න ලැබුණේ ක්‍රම විද්‍යාව සහ සුද්ධ ජීව විද්‍යාව. එතකොට මම ඒ සම්බන්ධයෙන් ලියපු යම් කිසි පරීක්ෂණ පත්‍රිකාවක් නිසා තමයි මට ඒ අවස්ථාව ලැබුණේ. ඒ නිසා ඒ විෂය තමයි මම හැදෑරුවේ. හැබැයි ඒක මම පොඩ්ඩක් මතක් කරන්න කැමතියි. මොකද අපේ රටේ තියෙන මේ ඩෙන්ගු වගේ රෝග තත්ත්වයන් නිසා මොකද මගේ පශ්චාත් උපාධි පරීක්ෂණය වුණේ මදුරුවන් වැනි අහිතකර කෘමීන් රසායනික ද්‍රව්‍ය වලින් තොරව පාලනය කරන සුද්ධ ජීවීන් මගින් පාලනය කරන ආකාරය තමයි මගේ පරීක්ෂණය වුණේ. ඉතින් අතරම මම බොහෝ දුරට සාර්ථකව ඒක කරා. ඉතින් අපේ රටේ මේ ප්‍රශ්නේ මතක් වෙද්දී මට දැන් හරි දුකයි වෙලාවකට ඒක දිගටම කරා නම් මේ ඩෙන්ගු අසංගතයට යම් කිසි උත්තරයක් ලබා ගන්න තිබුණා කියලා මට හිතෙනවා. දැන් හිතකර මේ ජීවීන් වගේම හිතකර මේ කෘමීන් වගේම අහිතකර කෘමීනුත් ඉන්නවනේ. දැන් මෙන්න මේ පාලනය කියන එක අපේ රටේ මේ ක්‍රමවේදයන් ඔස්සේදී පිටරටත් එක දැන් ඔබට අත්දැකීම් තියෙනවා මේ පිටරට මේ බොහෝ අවස්ථාවලදී. එහෙනම් අපේ මේ පාලනයේ මේ කෘමීන් සම්බන්ධයෙන් අහිතකර කෘමීන් සම්බන්ධයේ පාලනය පිළිබඳව සෑහීමකටපත් වෙන්න පුළුවන්. ටිකක් ඇත්තටම අමාරුයි. මොකද මේ දැන් ඕස්ට්‍රේලියාවේදී විශේෂයෙන්ම ඇත්තට ඒගොල්ලෝ කෘෂි රසායන පාවිච්චි කරනවා. නමුත් ඒක ඇත්තටම ඒකෙන් විතරක්ම කරන්න හිතන්නේ තව ගොඩාක් ලොකු වැඩපිළිවෙලක එක පොඩි කෑල්ලක් විතරයි කෘෂි රසායන. නමුත් අපේ රටේ සම්පූර්ණයෙන්ම ඒ මතම රැඳලා පවතින නිසා තමයි මේ පරිසර ප්‍රශ්න සහ ওই වකුගඩු රෝග ගැනි ප්‍රශ්නත් තව ප්‍රශ්න රාශියක් ඇති වෙලා තියෙන. ඒ මත ඕනවට වැඩිය අපි ඒ මතම රඳා පවතිලා තියෙන නිසා. මොකද අපි ඕස්ට්‍රේලියාව ගත්තොත් ඒක ලොකු මර්ධන වැඩපිළිවෙලක පාලන වැඩපිළිවෙලක පොඩි කැලලක් විතරයි කෘෂි රසායන. මම හිතන්නේ අපි මේ පැත්ත තව ටිකක් හිතන්න ඕනේ කියලායි මගේ අදහස. කවුද ඒ ගැන හිතන්න ඕනේ? ඇත්තටම මේ අපේ රටේ ප්‍රධාන ප්‍රශ්නයක් හැටියට මම දකිනවා දැන් කෘෂිකර්ම පීඨෙන් පිට වුණු
අපි වගේ ගොඩක් දෙනා අද ඒ ශාස්ත්‍රයේ නෙමෙයි වැඩ කරන්නේ. මං හිතන්නේ ඒක ප්‍රධානව බලපාන්න නැත්තේ මේ අවස්ථාවන් නොලැබීම වෙන්න ඕනේ. ඉතින් මං හිතන්නේ 75%ක් වගේම මේ පිළිබඳව පරීක්ෂණ කරලා මේ විෂය ගොඩාක් දුරට ඉගෙනගෙන ගොඩාක් වියදම් කරලා ඉගෙනගෙන අන්තිමට වෙනත් අංශවල තමයි රැකියාවල යෙදෙන්නේ. දැන් ඒ ඉගෙනගත්ත දේවල් වලින් මේ ප්‍රයෝජනයක් ගන්න උනේම නැද්ද? නෑ එහෙම කියන්න බෑ. මං අපද්‍රව්‍ය කළමනාකරන අධිකාරිය ඉන්නකොට සුද්ධ ජීව විද්‍යාව ක්‍රම විද්‍යාව දෙකම ඕන වුණා. ඉතින් මං හිතනවා ඒ කාලේදී මං බොහොම සතුටින් වැඩ කරා. ඉතින් අවශ්‍ය වුණා එහෙම නැත්තේත් නැහැ. ඒ වෘත්තීය භාවය තුල කරපු කීප දේවල් හුඟක් තියෙනවා අපිට පැහැදිලි කරගන්න. අපි ඒක වෙනම අවස්ථාවක කතා කරමු ලීලාරත්න මහත්මයා. අපි එහෙමනම් මේ තව ගීතයක් ළඟ නතර වෙන්න කලින් දැන් හැමතැනම ගිහිල්ලා ওই විදිහට විවිධ ශාස්ත්‍ර ඔස්සේ විශේෂ උපාධි ගණනාවක් හිමි කරගන්නකොට ඇමරිකාවට යනවා වෙනම කතාවකට. මොකද මේ ව්‍යාපාර කළමනාකරණයත් එක්ක ඒක හේතුවක් උනේ මම ලංකාවට ආවම ඇත්තටම සුද්ධ ජීව විද්‍යාව කියන විෂය ලංකාවේ ලොකුවට නැහැ. ඉතින් මට ඒ හැටි ලොකු අවස්ථාවක් ලැබුණේ නැහැ. ඊට පස්සේ මම අපේ මගේ පියාගේත් සහෝදරයාගේත් ව්‍යාපාර කටයුතු වලට සම්බන්ධ වුණා ටික කාලයකට. ඒතකොට මට තේරුණා අපේ රටේ සාමාන්‍යයෙන් රැකියාවක් ගන්න නම් මේ කීට විද්‍යාව සුද්ධ විද්‍යාව හරියන්නේ නැහැ. ව්‍යාපාර කළමනාකරණය වගේ එකකුත් කරලා තියෙන්න ඕනේ කියලා. ඒ නිසා මම මේ MBA උපාධිය සඳහා එක්සත් ජනපදයේ ප්‍රෙස්ටන් විශ්වවිද්‍යාලයේ ඉගෙන ගත්තා. හැබැයි මට හිතෙනවා ඒකත් කල්පනා කරලා බැලුවාම දැන් ඒවත් මට මුකුත්ම මතක නැහැ. ඉතින් ඒ දැනුමත් මට හිතෙන වෙලාවකට අහක ගියා කියලායි. දැන් වෙනත් රටවල කොහොමද තියෙන විශේෂත්වය ඔය කීට විද්‍යාව කෘමි විද්‍යාව පිළිබඳව එහෙම තියෙන හැදෑරීම් වලට? ඇත්තටම ඕස්ට්‍රේලියාවේ නම් ඒක ඉතාම හොඳ විශේෂ ක්ෂේත්‍රයක්. මොකද මේ මම ඇත්තටම මගේ පරීක්ෂණ උනේ හිතකර සුද්ධ ජීවීන් භාවිතා කරලා කෘමීන් මර්ධනය කරන එක. එහෙදී ගොඩාක් වෙලාවට ඒගොල්ලන් ඒ පරීක්ෂණ පදනම් කරගෙන කමර්ෂල් ෆෝමියුලේෂන්, ඒ කියන්නේ වෙළඳ පොළට දාන්න පුළුවන් මට්ටමේ ඒ කියන්නේ ඇත්තටම අපි කියන්නේ ඉන්සෙක්ටිසයිඩ්ස් වර්ග හදනවා. ඒ කියන්නේ පලිබෝධනාශක. ඉතින් ඒක මේ ඒගොල්ලන්ට ලොකු වැටුප් ගෙවෙන ලොකු රැකියාවක් ඇත්තටම මේ රටේදී. ඉතින් එහෙම ගෞරවයක් සහිත හොඳ ඉල්ලුමක තියෙන අවස්ථාවක් මගහැරලා ආපහු රටට එන්න හිතුවේ. ඒක නම් හොඳ ප්‍රශ්නයක්. මට ඇත්තටම මං ඕස්ට්‍රේලියාවේ ඉන්න කාලේදී තමයි මගේ තාත්තා නැති වුණේ. ඉතින් මට අම්මා තනියෙන් හිටියේ. ඉතින් මට ටිකක් හිතුණා ටිකක් ආත්මార్థකාමී වගේ මං මේ වෙලාවේ ඉතින් ලංකාවේ නැතුව ඒගොල්ලන්ව බලන්න නැතුව හේ ඉන්න එක කියලා. ඉතින් මේ පස්සේ ලංකාවට ඇවිල්ලා මං ආයි යන්නත් ඇත්තටම මගේ හිතේ තිබුණා. ඊට පස්සේ ආවට පස්සේ මේ පුතාලා දෙන්න ලැබුණා. ඉතින් මේ ඇත්තටම කියනවා නම් මේ පොඩි පුතාට රාහුල් කියලා නම දැම්මෙත් මගේ පශ්චාත් උපාධියට කියන්නේ PhD උපාධියට යන්න ඉඳද්දි තමයි යා හම්බෙන්න ආවේ. ඒ නිසා අපේ ගමන ඒ වෙලාවේ වැළකුණා. ඉතින් අර බුදුහාමුදුරුවෝ කිව්වනේ රාහුලෝ ජාතෝ බන්ධනං ජාතං කියලා. ඒ නිසා මම ඒ නම මේ දරුවාට දාන්න බලපෑවෙත් ඒක එක හේතුවක්. ඒ කියන්නේ බන්ධනෙන් නැවතීම. ඒ ගමන නැවතුණා. ඊට අමතරව ඇතර මං ඉන්දියාවේ රාහුල් දේව් බර්මන් ගොඩක් කැමති යාගේ ගීත ඒ සංගීතවේදියාට ඒකත් එක හේතුවක් වුණා. දැන් ඒ විදිහට නම යදුවම පුතත් සංගීතමය හුරුවෙන් ඉස්සරහට යනවා. මං හිතන්නේ යාට මොකක් හරි සංසාරගත හැකියාවක් ඉන්නේ නැති. මොකද අපේ පවුලේ ගොඩක් අය සාහිත්‍යයට පොතපතට ලැබි වුණාට සංගීතයට ඒ හැටි ලොකු හැකියාවක් පෙන්වුවේ නැහැ. නමුත් පුතා නම් මං හිතන්නේ පළවෙනි වසරේ ඉන්නකොටම කීබෝඩ් එක වාදනය කරන්න පටන් ගත්තා. ඉගෙනගෙන නෙවෙයි. නෙමෙයි අහලා. ඊට පස්සේ ඒක දැකපු කෙනෙක් යාට වයලින් එක උගන්වන්න පටන් ගත්තා. මං හිතන්නේ ග්‍රේඩ් 3 වෙද්දි පටන් ගත්තේ ග්‍රේඩ් 8 වෙනකොට විශාරද උපාධිය කරලා ඉවර කරා. ඉතින් තාත්තා ගීත වලට හරි ආදරේනේ. හරි කැමතියි. ඒ නිසා ඔන්න පුතා මේ තාත්තගේ ආසාව ඉෂ්ට කරන්න වගේම නමේ උරුමයත් එක්කම ඔන්න හැකියාවත් දායාද කරගෙන ඇවිත් ඉන්නවා. ඒ නිසා මේ හරි සතුටින් ආඩම්බරෙන් ඔබ ගැන කතා කරනවා. අපි එහෙමනම් මේ තව ගීතයක් ළඟ මේ නතර වෙන්න සූදානමක් තියෙන්නේ. ජීවිතේ
ලෝකයේ වෙනත් සහතික කිරීම වලට වඩා හදවතින් ගිවිසා ගැනීම කියලා කියන්නේ ප්‍රේමය ප්‍රේමණීය කරනවා විතරක් නෙවෙයි ජීවිතේම ජීවත් කරනවා. අන්න එහෙම ප්‍රේමයක් ගැන තමයි ඔබ මේ ගීතෙන් අපිට ලං කරන්නේ. ඔව් ඉනුෂ ඇත්තටම මේ ගීතේ ගිවිසුම් දෙකක් ගැන කතා වෙනවා. මුලින්ම කියනවා අපි වෙන්ව නොයමු කියලා. ඒ කියන්නේ ජීවිතේ තියෙන තුරාම වෙන්ව නොආ ඉන්න තමයි ඒ දෙන්නගේ ගිවිසා ගැනීම. ඊට පස්සේ කියනවා වෙන්ව යමු කියලා. හැබැයි වෙන්ව යන්නේ මරණයත් එක්ක. ඉතින් මේක අපූර්ව ගීතයක්. දැන් පෙම්වතුන් විවිධාකාර පොරොන්දු දෙනවා, ගිවිසුම් වලට එළඹෙනවා. ඒත් මරණයත් සම්බන්ධ කරගෙන මම මේ අහුවමයි එහෙම ගීතයක්. මේ ගීතේ රචනා කළේ ප්‍රියානන්ද විජේසුන්දර මහත්මයා. ඉතින් මේ ඇත්තටම හැබැයි මේ ගීතේට ඉනුෂා මම මුලින්ම කැමති වුණේ මේ තේරුම නිසා නෙමෙයි නීලා වික්‍රමසිංහ මහත්මියගේ ඊටාම මියුරු කටහඬ නිසා. මම ඇගේ කටහඬට හරි ආසයි. හරිම ගීතවත්, හරිම නිකන් ලයාන්විත බවක් තියෙනවා. ඉතින් මම හිතන්නේ සමහර අය ඉන්නවා එහෙම නිකන් කතා කරත් නිකන් අපේ හිතට හරි සහනයක් හිත සුවපත් වෙන ගතියක් දැනෙන. මට නීලා වික්‍රමසිංහ මහත්මයාත් දැනෙන්නේ ඒ වගේ. අය හැම වෙලෙම hina වෙලත් ඉන්නේ. ඉතින් ඉස්සෙල්ලාම කැමති උනේ ඇගේ කටහඬට. පස්සේ කාලෙක මම මේක අහලා බැලුවම තේරුණා ඊට වැඩි හරි ගැඹුරු තේරුමක් මේකේ තියෙනවායි කියලා. ඉතින් මේ ඉඟි බිඟි කරන තරුණෙක් තොරට හොරා සංගව සිනාසෙම අපි ලෝව තිබෙන තුරාම තමයි ඒගොල්ලන්ගේ අතරම ප්ලෑන් එක මේ ගිවිසුම් වලට එළඹෙන්නේ. එච්චර යථාර්ථවාදීත් නෑ වගේ. ඒ වුණාට මට හිතෙනවා ඊට වැඩිය පොළොන්දුවක් ඊට වැඩිය ගිවිසුමක් පෙම්වතෙකුට දෙන්නත් බැහැ කියලා. ප්‍රියානන්ද විජේසුන්දර ගීපද ආචාර්ය වික්‍රරත්නායක සංගීතයේ මේ ගී හඬ විශාරද නීලා වික්‍රමසිංහ මේ ගීතය අද විකසිත රැය හතට අපිට තෝරාගෙන දෙන්නේ නිතින්‍ය සමන් ලීලාරත්න. විකසිත රැය හත. විකසිත රැය හත. උනන්දුව හරි වැදගත් ජීවිතේ හොඳ විදිහට වඩා වෙනස් විදිහට ඉදිරියට අරගෙන යන්න නම්
එහෙම චරිතයකට අද අපි ආරාධනා කරා නීතිඥ සමන් ලීලාරත්න මහත්මයාට විකසිත රෑ 7 හමුවීමට. රාත්‍රී 8යි විනාඩි 14යි දැන් වෙලාව. අපි දැන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ඕස්ට්‍රේලියාවට ගියා. ඊට පස්සේ ඕස්ට්‍රේලියාවෙන් ඇමරිකාවට ගියා, එංගලන්තයට ගියා. එංගලන්තයේදී තමයි නීතිය හදාරන්නේ ඔබ. ඔව්. ඊට පස්සේ කොහොමද ලංකාවට එන්න ගමන සිද්ධ වෙන්නේ? ඔව් ඇත්තටම මේ මම හිතන්නේ 2007 වර්ෂයේදී තමයි මම නීතිය හදාරන්න පටන් ගත්තේ. ඊට පස්සේ අපි කොයි රටේ කොහොම නීතිය හදාරුවත් ශ්‍රී ලංකාවේ නීති විද්‍යාලයට ඇතුල් වෙන්න ඕනේ. ඉතින් නීති විද්‍යාලයේදී මම පළවෙනි වසරේත් මට පළමු පෙළ සමාප්තියක් තිබ්බා. අවසාන වසරේ පළමු පෙළ සමාප්තියක් සමග මම සමත් වෙලා නීති වෘත්තියට පිවිසුණා. ඇත්තටම මට මේ වෙලාවේ මතක් කරන්න ඕනේ මගේ ගුරුවරයෙක් වුණ කාලිංග ඉන්දතිස්ස මහතා නිසා තමයි මම නීති වෘත්තියට ඇත්තටම පිවිසුනේ. මොකද මම මුලින්ම මගේ අපද්‍රව්‍ය කල්පනාකරන අධිකාරිය වැඩ කරන අතරෙම තමයි නීතිය කරේ. මට ඇත්තටම නීතිඥයෙක් වෙන්න ලොකු අවශ්‍යතාවයක් තිබෙන්නේ නැහැ. නමුත් ඉන්දතිස්ස මහතා මට කිව්වා මේ ඔයාට හොඳ අනාගතයක් තියෙනවා, හොඳ මතකයක් තියෙනවා. ඒ නිසා මේ පැත්තට එන්න ඕකෙන් අයින් වෙලා කියලා. ඉතින් මම එහෙම හැදෑරීම නිසාම ජීවිතේ කොහොම වෙනසක්ද ඇති වුනේ? මෙහෙමයි නෝෂ. ඇත්තටම මං සතුටුයි. මට ටිකක් මේ වෘත්තියේ මට හොඳයි නිදහසක් තියෙනවා. හැබැයි වෙලාවකට මට කනගාටු දෙකක් තියෙනවා. ඉතින් එකක් තමයි මේ අපේ රටේ මේ ඩෙන්ගු අසංගතයත් එක්ක මට ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කරලා ඊට වැඩිය කාර්යභාරයක් රට වෙනුවෙන් කරන්න තිබුණා කියන එක. අනිත් එක මම විශේෂඥයෙක් අපද්‍රව්‍ය මගින් ජීව වායු නිපදවීම සම්බන්ධයෙන් මම ගොඩාක් පරීක්ෂණ වල නිරත වෙලා තියෙනවා. මට මතකයි අපේ ගෙදර දිගටම අපේ යොම්පියුම් කටයුතු කරේ ජීව වායුවෙන්. ඉතින් මගේ අපේ අරමුණක් තිබුණා ජීව වායුව භාවිතා කරලා ත්‍රිවිල් එකක් දුවන්න. ඒ පිළිබඳ පරීක්ෂණ රාශියක් ඒ කාලේ මෙහෙම බලශක්ති අර්බුදයක් තිබුණේ නැහැ. නමුත් එහෙම පරීක්ෂණ කළා. දැන් මට හිතෙනවා දැන් මේ තියෙන අර්බුදයත් එක්ක බැලුවාම ඇයි ඒ පරීක්ෂණ දිගට කරේ නැත්තේ කියලා දැන් මට දුකක් තියෙනවා. අපිටත් අහන්න හිතුනේ ඒක තමයි. ඇයි මේ පරීක්ෂණ දිගටම නොකළේ ඉතින්? ඔව් මම අපද්‍රව්‍ය කල්පනාකරන අධිකාරියෙන් ඉවත් වෙලා නීතිඥ වෘත්තියට පිවිසුනාට පස්සේ ඒකට වැඩි ඉඩ කඩක් තිබෙන්නේ නැහැ. ඉතින් දැන් මට කල්පනා වුණාම ඇත්තටම කනගාටුයි. ඇයි එතන දැන් හොඳ රස්සාවක්, හොඳ මේ වෘත්තමය භාවයක්, හොඳ තනතුරක් මේ හැමදේම අතරින්න සිද්ධ වෙන්නේ ඇයි? කරුණු කීපයක් බලපෑව. ඇත්තටම එතන තමයි මගේ ජීවිතේ මං සතුටෙන්ම වැඩ කරේ. මං කලින්ත් කිව්වා වගේ. මොකද මට මේ පිළිබඳ තියෙන අත්දැකීම් දැනුම ගොඩක් ඉහළයි. මොකද නීතිඥ වෘත්තියට ආවම මං නිකම්ම කනිෂ්ඨ නීතිඥයෙක්. එතකොට ඒත් පොඩි ඉතින් හිත රිදීම් ඇති වුණා. මොකද සමහර වෙලාවට අපි කරන්න ගිය වැඩ ඒ විදිහටම කරන්න බැරුව ගියා. විශේෂයෙන්ම මං ජපානයේ අධ්‍යාපන ලැබලා ඇවිල්ලා මෙහෙදි කරන්න ගිය වැඩ ගොඩක් ඒවා කරගන්න බැරුව ගියා. ඉතින් මට හිතුණා මේ ඇත්තටම ප්‍රයෝජනයක් නැහැ කියලා එහෙම කරන එකේ. මේ කතාව අපි තව ගැඹුරින් කතා කළ යුතුව තියෙනවා. මොකද අපි මේ මොහොතේ තියෙන බලශක්ති අර්බුදයක බලශක්තිය පිළිබඳව හෙට තියෙන අපේ හැමෝටම හරි අවිනිශ්චිතතාවක්. ඉතින් එහෙමනම් අපිට මෙහිම විකල්ප ක්‍රමවේදයන් තියෙද්දි එහෙම හැකියාවන් ඇති මිනිස්සු මේ රටේ නොඅඩුව ඉඳිද්දිත් ඇයි තවමත් අපි එහෙම නොකර ඉන්නේ? එතකොට රටේ පුරවැසියෝ විදිහට මේ තත්වයන් වලට පෙළ ගැහෙන්න එකතු වෙන නම් කොහොමද හිතන්න ඕන? මෙන්න මේ කාරණාව ගැන අපි කතා කරන්නම් මේ ගීතයත් අහලම. මේ ගීතය ඔබට තෝරාගත යුතුමයි කියන එක මේ නිරන්තරයෙන්ම කියපු කතාවක්. මොකද වැඩසටහන ගැන මුලින්ම කතා කරනකොට කිව්වෙම සරත් දසනායක මහත්තයා ගැන මේ පුළුවන් නම් මං වැඩසටහන පුරාම කතා කරන්නද කියලා. ඒ තරමටම එතුමාට ප්‍රිය කරන නිසා මේ ගීත දෙකක් තෝරාගෙන තියෙනවා. සරත් දසනායක මහත්මයා කියන්නේ ඇත්ත හින්දි තනු ආරකට චිත්‍රපට ගීත කලාව ලං කරවාගෙන තිබුණාද ඒ කලාවෙන් මුදවාගෙන සිනමා ගීතය අපට ලං කරපු මහ විශිෂ්ට සංගීතඥයෙක්. ඇයි මේ තරම් එතුමාගේ සංගීතයට ඔබ ප්‍රිය? ඔව් ඇත්තෙන්ම මට වෙලාවකට හරි පුදුමයි මේ සමහර ගීතවල ඒ සංගීතය බැලුවාම
එකිනෙකට වෙනස්. දැන් අද මම තෝරගත්තෙත් ඒ වගේ එකිනෙකට වෙනස් තේමා දෙකක ගීත දෙකක්. ඉතින් මේ දෙකේ එක ගීතයක අපිට ගීතය අහනකොටම හිතේ ප්‍රහර්ෂයක් චමත්කාරයක් ඇති වෙනවා. අනිත් ගීතය අහනකොට හරිම දුකක් දෝමනස්යක් ඒ සංගීතේම ගැබ් වෙලා තියෙනවා. ඉතින් දක්ෂ සංගීතවේදියෙකුට බැලුවාම ඕන විදිහක මිනිස්සුන්ගේ හිත පුදුමාකාර විදිහට ප්‍රකම්පණය කරවන්න පුළුවන්. ඉතින් මම ඇත්තටම සරත් දසනායක මහත්මයාගේ 80 වෙනි ජන්මදිනය මේ ලබන 12 වෙනිදාට එදිලා තියෙනවා. ඒකත් මතක් කරන ගමන් එතුමා වෙනුවෙන් එතුමාට මම ඉතාමත් කැමති නිසා ගීත දෙකක්ම තෝරගත්තා. මේ පළවෙනි ගීතය ඇත්තෙම විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ මේ රචනා කරේ අජන්ත රණසිංහ මහත්මයා. මේ ගීතේ පදවැල බැලුවාම මේක සංගීතේ නැතුව නිකන් ඇහුවත් ඉතාමත් හරිම ලස්සනයි. ඉතින් මට හිතෙනවා දැන් කාලේ ගීත රචකයන්ගේ තියෙන අඩුපාඩුව මේක වෙන්න ඕනේ. මොකද පදමාලාවේ ඒ හැටි සංගීතවත් බවක් නැහැ. දැන් මෙතන බොඳ මීදුම් කඳු රැල්ලේ සුරංගනා රජදහනේ කියනකොටම නිකන් හරිම ලස්සනක් තියෙනවා. ප්‍රේමකීර්තිගේ ඔබේ දොතෙල් පෙතිලිහි පිපුණු හස රැල්විලේ වගේ නිකන් ඒක නිකම්ම මෙමුණුවත් හරිම ලස්සනයි. ගීතාත්මකයි. ඉතින් මේ ඇත්තටම මේ ගීතය දුහුළු මනක් චිත්‍රපටි 1970 ඉනෝෂාවා ඉපදිලත් නැතුව ඇති. මං හිතන්නේ අවුරුදු 50ක් විතර ගිහිල්ලත් තාම හැමෝම රස විඳිනවා. ඉතින් මේ ගීතේ විශේෂයෙන්ම මට හිතෙනවා දැන් හැම පෙම්වතියක් පෙම්වතෙක්ගේම සිහිනයක් තමයි රෑසියන්ගේ නොනිමිනාද සැවුල් කෝල් විහංග ගීත තියෙන හුදකලාවක තනි වෙන එක. ඉතින් ඒක හරිම විචිත්‍රවත් හීනයක් වගේ ලස්සනට මේ ඉදිරිපත් කරලා තියෙනවා මේ සෝජාතත් අභිවර්ධන බාසුරියත්. ඒ සංගීතය සරත් දසනායකගේ සංගීතය නිසා හරිම එලියක් ඒ ගීතයට ලැබිලා තියෙනවා. මම ගොඩක් කැමති සෝජාත අත්තනායක මහත්මියටත් අභිවර්ධන බාසුරි මහත්මයාගේ කටහඬට ගොඩක් කැමති. ඉතින් ඒ නිසා මම මේ ගීතය තෝරගත්තා විශේෂයෙන්ම සරත් දසනායක මහත්මයා මතක් කරන ගමන්ම. මේ ගීත කියලා කියන්නේ හෙටත් වාසනාවන්ම තමයි. ආචාර්ය අජන්ත රණසිංහ ගීපද සරත් දසනායකයන්ගේ සංගීතයේ ගී හඬ අබේවර්ධන බාලසූරිය සමග ආචාර්ය සුජාතා අත්තනායක මේ ගීතය අද අපිට මේ විදිහට ලං කර දෙන්නේ නීතිඥ සමන් ලීලාරත්න. විකසිත රෑ හත. සිතකතෙවුල් තන් සිඳීලා මිටියාවත මල්ලිසිලා මල්වරුසා
සුවඳ සමය මටත් වාසනාවන් රැසියන්නේ නොනිමිනාද සැවුල් කෝල් විහාග ගීය උදලා මටත් සීන නදීරල රෙල්ලේ පැතුම් රුවල් රන්නොරුයි ඔබේ නිමල නින්ද්‍රාගී මටත් වාසනාවන් බොඳ වීදුම් කඳුරැල්ලේ සුරංගනා රජධානී ඔබේ සිනා කඳුළු විනා හෙටත් මාල හතක් පලදන්නට ඊන හතක් එළිවන්නට දුලොස් මහේ පහන්නිලි මටත් වාසනාවන් අනාගතය කිරුළු දරා දෙපාමුලට පදින තුරා ලවන් පොඟන මියුරු දෙකුල් මටත් විකසිත රැහත සිතාරයෙන් වගේම ගීතන ඔස්සේ අපිව සංගීතයෙන් මුසපත් කරපු සරත් දසනායකයන් කියලා කියන්නේත් රැකියා ගණනාවක් කරපු කෙනෙක්. ඒ රැකියා ගණනාවක් කළත් අවසානයේ එතුමා තෘප්තිමත් වෙන්නේ එතුමාගේ ජීවිතේ උමනාව බවට පත් වෙන්නේ සංගීතය. අද නීතිඥ සමන් ලීලාරත්න මහත්මයා විකසිත රැහතේ ඔහු වෘත්තීන් ගණනාවක නියැලුණා. ඒ ඔස්සේ විවිධ විෂයන් පිළිබඳව හැදෑරීම් කළා, පරිේෂණ කළා. ඒ එක්කම විශේෂ උපාධි ගණනාවක් එකතු කරගත්තා. මේ රටේ වගේම පිටරටත් ගිහිල්ලා වැඩි අධ්‍යාපනය ලබා ගත්තා. ඔය අතර වෘත්තියක් විදිහට එකතු වුණා අපද්‍රව්‍ය කළමනාකරන අධිකාරියේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා විදිහට. දැන් අපි දන්නවා වෙනත් රටවල් කියලා කියන්නේ මේ අපද්‍රව්‍ය කළමනාකරණේ නියමාකාරම ප්‍රයෝජන ගන්න රටවල්. ඇයි අපිට බැරි වුණේ ඒක? ඔව් ඊටාම වැදගත්ම ප්‍රශ්නයක් ඇත්තරම මේක. මාත් සෑහෙන කල්පනා කරලා බලලා තියෙනවා. මගේ අත්දැකීම එක්ක බැලුවාම අපිට ඇත්තරම මම කල්පනා කරලා තියෙනවා ප්‍රධානම අපේ ගැටලු රාශියක් තියෙනවා. ප්‍රධානම එක පැත්තෙන් අපි අනිත් හැමෝටම චෝදනා එල්ල කරලා අපේ ආකල්පමය ගැටලුකුත් තියෙනවා. මම මුලින්ම අපද්‍රව්‍ය කළමනාකරන අධිකාරියේ සහකාර අධ්‍යක්ෂකවරයෙක් වශයෙන් වැඩ බාර ගන්න කාලෙදී අපේ රටේ ඒ සම්බන්ධයෙන් විනයක් තිබුණේම නැහැ. අපේ රටේ පොදු ජනතාව කවුරුත් අපද්‍රව්‍ය වෙන් කරන්න ඒ වගේ උත්සාහ කරෙත් නැහැ. පළාත් පාලන ආයතන ඒවා වෙන් කරලා ගන්න ක්‍රමවේදයක් තිබෙත් නැහැ. ඒවා හරි පිළිවෙලකට කෙරුණේ නැහැ. ඇත්තටම අපිට 100% සතුටු වෙන්න බැරි වුණාට දැන් මේ වෙනකොට අපේ රටේ අපි යම්කිසි මට්ටමකට ඇවිල්ලා තියෙනවා. ප්‍රතිචක්‍රීකරණය සෑහෙන දුරට හොඳයි. දැන් වීදුරු වගේ ඒවා ඉතාම හොඳට ප්‍රතිචක්‍රීකරණය කරනවා. ඇත්තටම ප්ලාස්ටික් සමහර වර්ග විතරක් ප්‍රතිචක්‍රීකරණය කරනවා. කාඩ්බෝඩ් කඩදාසි හොඳට ප්‍රතිචක්‍රීකරණය කරනවා. අනිත් පැත්තෙන් අපද්‍රව්‍ය මගින් කොම්පෝස්ට් පොහොර නිපදවීමත් සෑහෙන හොඳ මට්ටමක තියෙනවා. ඉතින් මගේ පළවෙනි රාජකාරිය උනේ
අපද්‍රව්‍ය මගින් බල ශක්තිය නිපදවන ව්‍යාපෘතියක් ලංකාවේ පිහිටවම මුලින්ම මම බැඳුණු වෙලාවේ. ඉතින් මම සෑහෙන මහන්සි වුණා ඒ සම්බන්ධයෙන්. මම මේ වෙලාවේ මතක් කරනවා මගේ අධ්‍යක්ෂකවරයා සමරක් කොඩි මහත්තයා, ඒ වගේම මේ කාලේ හිටිය නියෝජ්‍ය අධ්‍යක්ෂක දැන් අධ්‍යක්ෂකවරයා නලින් මාන්නපෙරුම, ඒ දෙන්නම තමන්ගේ රාජකාරී ඉහළින්ම සලකපු වැටුප ගැන හිතන්නේ නැතුව වෙහෙස මහන්සි වෙලා වැඩ කරපු නිලධාරි දෙන්නේ. ඉතින් මට ඒ ආభాෂය ලැබුණා. ඉතින් මාත් හැම වෙලේම වැටුප ගැන හිතුවේ නැහැ. වැඩ කරා. ඇත්තටම දැන් අද වෙනකොට අපද්‍රව්‍ය මගින් විදුලි බලය ලංකාවේ නිපද වෙනවා. මේ වෙන විට කෙරවල පිටියේ අපද්‍රව්‍ය මගින් දිනකට මෙගාවට් 10ක විදුලි බලයක් ජාතික පද්ධතියට එක්කව වෙලා තියෙනවා. ඉතින් මට සතුටුයි ඒකේ ඒ ව්‍යාපෘතියේ මුල අවස්ථාවට මා සම්බන්ධ වෙලා හිටියා. ඇත්තටම තව සෑහෙන්න ඉස්සරහට යන්න ඕනේ. හැබැයි දැන් ගොඩක් පළාත්වල නගර සභාවල ප්‍රාදේශීය සභාවල ඒගොල්ලන් වෙන් වශයෙන් කුණු බාර ගන්නවා. ටිකක් කාලසටහනකට බාර ගන්න ගතියකුත් තියෙනවා. ඉතින් ඉස්සරට වැඩිය අපි බැලුවොත් දැන් ගොඩක් මේ කොළඹ අවට ප්‍රදේශවල ට්‍රැක්ටර් වෙනුවට කම්ප්‍රැක්ටර් ඇවිල්ලා ඊටාම හොඳ මට්ටමක් තියෙනවා බැලුවාම. තමුත් තව ගොඩක් ඉස්සරහට යන්න ඕනේ අපි. දැන් මේ වගේ කාලයක් ගැන අපි හිතුවතින් ලීලාවත්න මහත්මයා මේ මෙහෙම අවස්ථාවක් අපිට මේ තියෙන තත්ත්වයෙන් යම් පියවරක් හරි ඔසව ගන්න පුළුවන් ශක්තියක් බවට පත් කර ගන්න නම් මොනවද කරන්න ඕන? ඔව් ඉස්සෙල්ලාම මට හිතෙනවා අපේ රටේ environmental education ඒ කියන්නේ පොඩි පන්තිවලදීම ළමයින්ට පරිසරය සහ ඒහා බැඳුණු දේවල් උගන්වන්න ඕනේ කියලා. මට තේරෙනවා දැන් අපේ ශිෂ්‍යත්වය සහ ගොඩක් දේවල් නිසා ඒ වගේම මග හැරෙනවා. ඉතින් හැබැයි පස්සේ කාලෙක ජීවිතේට වැදගත් වෙන්නෙම පරිසරය සහ පරිසරය ආරක්ෂා කරන විදි මුලදීම දැන් ජපානයේ වගේ රටවල් වල උගන්වනවා. ඉතින් අපේ රටේ අධ්‍යාපන ක්‍රමේ ඒක ලොකු අඩුපාඩුවක්. මම හිතන්නේ ඉස්සෙල්ලාම එතන හදලා හිටියොත් මොකද වැඩි හිටියෝ දැන් ලොකුවට අපිට වෙනස් කරන්න අමාරුයි. අපි බාල පරම්පරාවෙන් තමයි මේක පටන් ගන්න ඕනේ. දැන් ඔය ෆින්ලන්තේ ජපානයේ වගේ රටවල් වල පුංචි කාලේ දරුවන්ට විෂය පිළිබඳව දෙන ඉගෙනුම් කටයුතු ඇත්තෙම නැති තරම්. ඇත්තෙම නෑ. ජපානයේත් මට මම පුහුණු වෙන අවස්ථාවේදී පාසල් රාශියකට ගිහිල්ලා ඒ පිළිබඳව හදාරන්න අවස්ථාව ලැබුණා. මං ගියේ එකම පාසලකවත් 5 පන්ති 6 පන්ති වගේ ළමයි ශ්‍රී ලංකාව කියලා රටක් තියෙනවා කියලා දැනන් හිටියේ නෑ. ඉතින් හැබැයි ලංකාව කියලා රටක් තියෙනවා කියලා දන්නේ නැති වුණාට ඒගොල්ලන් හොඳට දන්නවා චොක්ලට් එක කාලා කොලේ කොහෙටද දාන්න ඕනේ, ඊයන් කොලේ කොහෙටද දාන්න ඕනේ, කිරි එක බීලා කොහෙටද ඒක අයින් කරන්න ඕනේ. ඒ වගේම ස්ටේෂන් එකට ගිහිල්ලා කෝච්චියට ගන්න පාරේ කොයි පැත්තෙන්ද යන්න ඕනේ, ඇඳුම් ඇඳ ගන්න විදිය. දැන් අපේ රටේදී මම දැකලා තියෙනවා ළමයින්ට සපත්තු දෙක ළඟට ගෙනල්ලා දෙන්න ඕනේ, උදේට පොත් බෑග් එක ළඟට ගෙනල්ලා දෙන්න ඕනේ. නමුත් ජපානයේදී පොඩි කාලේදී විෂය කරුණු වෙනුවට උගන්වන්නේ ඒවා. ඒ නිසා ඒ ළමයින් තරුණ වීට පැමුණාම ස්වාධීනව වැඩ කටයුතු කරගන්න පුළුවන්. අපේ රටේ ඉතින් එහෙම නැති නිසා සමහරවිට අම්මලා තාත්තලාට කරදර කරන පොඩි කාලේදී ටිකක් වැඩි විදිහටපත් වුණාම බිරිඳට කරදර කරනවා. ඒ විදිහට තමයි හැදිලා තියෙන්නේ. ඉතින් මම හිතන්නේ මේ ක්‍රමවේද වෙනස් වෙලා පොඩි කාලේදීම ඒවා පටන් ගන්න ඕනේ කියලා මම හිතන්නේ. ආදරේ හැඟීම වැඩි වුණාමත් සමහර තැන්වල වැරදි අඩුපාඩු වෙනවා නොදැනම. දැන් අපේ රටේ කතාව කතා කරනවා නම් රටේ පුරවැසියන් විදිහට අතීතයේ වුණු වැරදි තවදුරටත් කරමින් නෙවෙයි නිවැරදි කරමින් තමයි අපිට යා යුතු ගමනක් තියෙන්නේ. ඒ නිසා මොකද අද හරි අපිට වැරදුණු තැන් නිවැරදි කරගෙන ගමනක් නොගියොතින් අපිට මේ තියෙන තත්වය තවදුරටත් පවත්වාගෙන යනවාද නැද්ද කියන එක තීරණයකට එන්න සිද්ධ වෙයි. මොකද අපි හැමදාම මේ විදිහට ජීවත් වෙන්න කැමති නැහැනේ. ඒක වෙනස් කළ යුතුයි, වෙනස් කළ හැකියි. අන්න ඒ නිසා ආරාධනා කරනවා රටවැසියන් පුරවැසියන් විදිහට ඔබේ යුතුයකම හඳුනා ගන්න, ඔබේ වගකීම හඳුනා ගන්න. රට ගැන පිළිබඳ හැඟීම් දැන් පිටරට ගණනාවක අත්දැකීම් තියෙනවානේ සමන්ලීලාත්න මහත්මයා ඔබට. අපේ රටේ අයට තියෙන හැඟීම කොයි විදිහ කියලාද ඔබ හිතන්නේ? ඇත්තටම මම ඒ ගැන නම් කනගාටු වෙනවා. මේ මොකද විශේෂයෙන්ම ඉන්දියාව වගේ රටක් ගත්තොත් ඒ රටේ මිනිස්සු අපි මොනවා කිව්වත් රටට හරි ආදරෙයි. ඉතින් අපේ රටේ
මං කියන්නේ එහෙම නෑ කියලා. නමුත් සාපේක්ෂව ගත්තාම රටේ දියුණුවට පොදු සමාජ යහපතට වඩා ටිකක් ආත්මාර්ථකාමී ගතිය වැඩි කියලා මට හිතෙනවා. මං කරන චෝදනාවක්ම නෙමෙයි. නමුත් මං කියන්නේ අනිත් රටවල් වල ජපානය වගේ රටක්, ඕස්ට්‍රේලියා වගේ රටක් එක්ක බැලුවාම ඒගොල්ලන්ගේ විනය අපිට වැඩි ගොඩක් ඉහළයි. අනිත් මිනිස්සු ගැන හිතන ගතිය හැම වෙලේම අපේ රටට වැඩි. තමන් සහ තමන්ගේ වටේ ඉන්න අය විතරක් නෙවෙයි රටක් විදිහට අපිට ඉස්සරහට යා යුතුයි. ඒ නිසා අපි ඔබටත් ආරාධනා කරනවා අපි තව ගීතයක් ළඟ මේ නතර වෙනවා. මේ ගීතයත් ඉතින් සරත් දස්සනායක මහත්මයා සංගීතවත් කරපු චිත්‍රපට ගීතයක්ම තමයි. එතුමාට තිබුණා මේ හොඳ හැකියාවක් ඒ ගීතයට සුදුසු හඬ නියමාකාරයෙන්ම තෝරා ගැනීමේ හැකියාවක්. මේ හොඳම උදාහරණයක්. ඔව් ඇත්තටම මේ මට දැන් කල්පනා වෙනවා දැන් කලින් ගීතේ අහනකොට මේ සංගීතය අපිට හරි හිතේ ප්‍රහර්ෂයක් ඇති වෙනවා. මේ ගීතයේ සංගීතය අහනකොටම හිතට දුකක්, දෝමනස්සයක්, කනගාටුවක් ඇති වෙන ගතියක් තියෙනවා. මට හිතෙන්නේ මේ ගීතේ ගුණදාස කපුගේ ෂෝරින්ගේ ශෝකබරිත කටහඬ ඔබ කිව්ව හරියටම හරි ඒකට ගැළපීලා ගියා. ඉතින් මේ ඇත්තටම මට තව පොඩ්ඩක් මතක් කරන්න ඕනේ මං කලින් කිව්වා මගේ ප්‍රියතම ගායිකාව නිරංජලා සරෝජිනී කියලා. මගේ ප්‍රියතම ගායකයා ගුණදාස කපුගේ. මට මතක් වෙනවා මං පාසල් ශිෂ්‍යෙක් කාලේ 1989 රටේ කලබල තීච්ච වකවානුවේ ගුණදාස කපුගේ ෂෝරින් කම්පන ප්‍රසංගය කරන්න අපේ ගමට ආවා බෝමිරි මහා විද්‍යාලේ. ඉතින් මුලදීම මට මතකයි එතුමා ඇවිල්ලා එරමිනිය ගොතාගෙන බිම ඉඳගෙන මුලින්ම කිව්වා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ සේවකයෙක් දේශපාලන පරිගැනීමකට ලක්ව වංකගිරියේ සේවය බලා නික්ම යාම. එහෙම කියලා තමයි මගේ බිසවුනේ කියන ගීතය පටන් ගත්තේ රත්නශ්‍රී විජේසිංහගේ. ඉතින් මට හරි පුදුමයකට ඇති වුණා ඒ වෙලාවේ. මොකද මේ මිනිස්සු කවුරුත් ආණ්ඩු විරෝධී දේවල් කතා කරපු යුගයක් නෙමෙයි. මේ කෙසඟ මිනිස්සයා කිසි බයක් එකක් නැතුව මේ කොහොමද මෙහෙම කරන්නේ කියලා. ඉතින් ටිකක් මගේ වීරයෙක් වගේ වුණා කපුගේ. පස්සේ කාලෙක පෙරදිනේදී එතුමාව මට ඇසුරු කරන්න ලැබුණා. එතකොට මට දැනගන්න ලැබුණා ඊටාම හොඳම මිනිසෙක්, පිරුණු, නිහතමානී, පුදුමාකාර සමාජ ඒ කියන්නේ දයාවක්, කරුණාවක් මිනිසුන්ට තිබුණ ඊටාම හොඳම මහත්මයෙක්. ඉතින් එතුමා නැති වෙච්ච එකත් අපිට ලොකු අඩුපාඩුවක්. එතුමාවත් මතක් කරන ගමන් මේ ගීතය තෝරන්නේ. ඉතින් මට මතක් වෙන්නේ මේ ගීතයේ තිබුණ එක්ටම්ගේ චිත්‍රපටියේ. දැන් ඒ චිත්‍රපටියේ මං හිතන්නේ මේ ගීතය තිබ්බේ නැත්තම් ඒක එච්චර වැඩක් වෙන්නේ නැහැ කියලා. ඒ තරම්ම මේ ගීතය නිසා තමයි මේ චිත්‍රපටයේ අවසානයේ මිනිසුන්ට හරි ප්‍රකම්පනයක් දැනුනේ. මේ මට මතක් වෙනවා මාල්නී පොන්සේක මහත්මිය ඔරුවක යනවා මේ එක්ටම්ගේ කියන්නේ එතන ලයිට් හවුස් එකේ කීප හැටියට වැඩ කරන රවීන්ද්‍ර අන්දිනිය ප්‍රේමයෙන් පරාදිත වෙලා ගිහිල්ලා දැන් කලින් ගීතේ හුදකලාව කිව්වේ පෙම්වතුන් බොහොම ආසාවෙන් බලා ඉන්න දෙයක්. මේකෙත් කියනවා අනන්ත සයුරේ පියකරු දීර්දී උඹේ කියලා. ඒකෙත් හුදකලාව ගැන කියන්නේ. හැබැයි හරිම දුක් සහිත හුදකලාවක් මේක. ඉතින් මේ ගීතයට මම ගොඩක් ඇලුම් කරනවා. ඇත්තටම කපුගේගේ කටහඬටත් මේකේ ගොඩාක් කැමතියි. ඒ වගේම මේ සරත් දසනායකයන්ගේ සංගීතය වගේම මතක් කරන්න ඕනේ මහාචාර්ය සුනිල් ආරියරත්න තමයි මේක ලිව්වේ. ඊටාම මියුරු පදවැලක්. ඉතින් මේකේ තියෙනවා තැනක මේ දහසක් මල් මැද එකම මලයි පැතුවේ කියලා. හැබැයි මට චිත්‍රපටි බලද්දී නම් හිතුණා ඒකේ රවීන්ද්‍ර අන්දේනිය සරත් කියන චරිතෙට හිටියේ ටිකක් එළිලෝ තරුණෙක්. එහෙම මන් නෙමෙයි. මට පස්සේ හිතෙනවා ඉතින් මිනිස්සු සමහරලාට දුකෙන් ඉන්නකොට ඒ වගේ ඒවා කියනවා. ඒ නිසා මේ තව තැනක තියෙනවා කපුගේම කියනවා මේ ලෝෂන් බුලසිංහල මහත්මයාගේ ගීතයක නොවරුයන් මැද හමු ලඳුන් නැති යටසින් බැලුනෙත් රහසින් කතා නැති කියලා. ඒ වගේ දෙයක් වෙන්න ඕනේ. ඉතින් මේ මට ඇත්තටම හරිම පුදුමයක් දැනෙනවා සරත් දසනායකයන් කොහොමද මේ වගේ වෙනස් ආකාරවල වලට එක චිත්‍රපටි වලට මේ විදිහට සංගීතය සැපයුවේ කියලා. ළඟම උදාහරණ දෙකක් එක්ක අපිට විවිධාකාර සංගීත රටාවන් මුසු වුණු ඒ සංගීත රසය අත්විඳින්නට පුළුවන්කම ලැබෙයි. හඬා වැටෙන හිත්වලට සදා සරණක් වුණු ගීතය අපි දැන් මේ අහන්නේ විශාරද ගුණදාස කපුගේගේ හඬ, මහාචාර්ය සුනිල් ආරියරත්නගේ පද, සංගීතයේ සරත් දසනායකයන්ගේ. විකසිත රැහත.
ගිනිගත් හදවත් වලට මේ පැරීමක් එක්කම සුවපත් බවක් ලබා දෙන්න පුළුවන් ගීත එකතු වී ඉහළින්ම තියෙන ගීතයක් මේ. ඒ ගීතය අද අපිට තෝරා දුන්නේ නීතිඥ සමන් ලීලාරත්න මහත්මයා. මේ ගීතය වගේම මේ ගීත හුඟක් නිරන්තරයෙන් අහන්න පුරුදු වෙච්ච කෙනෙක් නේ ඔබ. ඒ පුරුදු කොයිතරම්ද කියනවා නම් පිටරට ඉන්න අයත් සිංහල ගීතවලට ආදරය කරා. ඔව්. මොකක්ද ඒ උනේ? මට මතක් වෙනවා මම මුලින්ම ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරේ ටිකක් ප්‍රත්‍යන්ත නගරයක් වෙන රිච්මන්ඩ් නගරේ තමයි මගේ විශ්වවිද්‍යාලය තිබුණේ. ඒක ඇත්තටම හරිම පාළු කවුරුවත් නැති ප්‍රදේශයක්. විශ්වවිද්‍යාලය විතරයි තිබුණේ ආයතනයකට. ඉතින් හරිම පාළුවක් දැනුණා. මොකද පේරාදෙණියේ හිටියේ ශිෂ්‍යයව වට කරන හරි සතුටෙන් අරහෙදි කිසි කෙනෙක් නැහැ. මෙහි අපේම අයනේ. අපේම අය. ඉතින් එහෙ අපිට සිංහල කතා කරන කවුරුවත් මේ ඒ අවට හිටියේ නැහැ. ඉතින් හරි පාළුවක් දැනුණා. මම ඒතකොට කරේ දැන් ඒ යුගයේ YouTube මොකොත් තිබුණේ නැහැ. හැබැයි කැසට් යුගයේ ඉවර වෙලා CD තිබුණා. මගේ ගාව ගෙදරින් අරන් ගිය CD කීපයක් තිබුණා. මට ඇත්තටම හෙඩ්ෆෝන් එකක් තිබුච්ච නැති නිසා අනිත් අයටත් ඇහෙන්න තමයි දාලා තිබුණේ. ඉතින් මගේ නේවාසිකාගාර හිටියා. නෝර්වේ ජාතික ශිෂ්‍යයෙක් හිටියා. සිරියානු ජාතික ශිෂ්‍යාවක් හිටියා. ඕස්ට්‍රේලියානු ජාතික ශිෂ්‍යාවක් හිටියා. මේ හතර දෙනාම ඉස්සෙල්ලාම මේ මම මොනවද අහන්නේ කියලා කුතුහලයට තමයි මේ ගීත සිංහල ගීත වලට සවන් දුන්නේ. පස්සේ මේ ඒගොල්ලන් විශේෂයෙන්ම සිරියානු ජාතික ශිෂ්‍යාව මන්ට කිව්වා මේ සින්දු ගොඩාක් අරාබි සින්දු වලට කිට්ටුයි අරාබි සංගීතයට කිට්ටුයි කියලා. එයා තමයි මුලින්ම කැමති වුණේ. ඊට පස්සේ ඒගොල්ලන් කැමැත්තෙන් අහන්න ගත්තා. මට දැන් මතක් වෙනවා සුළඟේ ලෙලෙන මල්සේ දඟපා කියන ගීතයට තමයි වැඩියෙන්ම කැමතුනේ ශාලිත අබේවික්‍රම මහත්මයාගේ. මට මතකයි හිටියේ අපේ විපුල ධර්මශ්‍රී ජයසේකර අපේ ප්‍රවීණ ගීත රසිකයෙක් ලිව්වේ. ඒ ගීතයට මේ ගොඩක්ම කැමති වුණා. ඊට අමතරව මගේ ගාව තිබුණා චරිතා ප්‍රියදර්ශිනී මහත්මියගේ CD පාටයක්. ඒකේ සින්දු කීපයකට ඒ ශිෂ්‍යාව ගොඩාක්ම කැමති වුණා. කොහොමත් මේ ගීතේ සාහිත්‍ය කලාව ළඟ අපිට මේ භාෂාව ප්‍රශ්නයක් නෙවෙයි. සංගීතය මම හිතන්නේ විශ්ව භාෂාවක් කියනවනේ. මාත් ඒ වගේම අරාබි නෝර්වේ සංගීතයට ඊට පස්සේ මාත් සවන් දෙන්න පුරුදු වුණා. ජීවිතේ විවිධාකාර අත්දැකීම් තමයි අපේ ජීවිතේ ලස්සන කරන්නේ හැඩ කරන්නේ. ඒ නිසා තමයි ආරම්භයේදීත් මම ඔබට කිව්වේ එහෙම අත්දැකීම් තමයි අපිව ජීවිතේ සුදුස්සෙක් කරවන්නේ කියලා. එහෙම සුදුස්සෙක් බවට පත් කරගන්න නම් ජීවිතේ අත්දැකීම් එකතු කරගන්න එක අපි පමා නොවි කරගත යුතුව තියෙනවා. සාමාන්‍යයෙන් කෙනෙක්ගෙන් ඇහුවොතින් විනෝදාංශ මොනවද කියලා ඒ විනෝදාංශ අතරේදී පොදු විනෝදාංශ කිහිපයක් තියෙනවා බොහෝ දෙනෙක්ගේ එකතුවේ. හැබැයි ඔය අතර මීමැසි පාලනය කියලා කිව්වම පස්සේ ඒක ටිකක් වෙනසක් වගේ. සමන් ලීලාරත්න මහත්මයාගේ විනෝදාංශ අතර විනෝදාංශයක් තමයි මීමැසි පාලනය කියලා කියන්නේ.
මොකද මේ විනෝදය? මට ඇත්තටම මට දැන් මුලින්ම මතක් වෙනවා මම පෙරදිනේ ඉන්න කාලේ මේ මහාචාර්ය විජේගුණසේකර මහතා තමයි මාව මේකට මුලින්ම පෙළඹුවේ. හැබැයි එතන මට ලැබුණේ ටිකක් පොතේ පතේ දැනුම විතරයි. ඒ මහතා මට කිරිවන්දෙනී කියලා මහත්තයෙක් අඳුරන දුන්න කඩු ගන්නාවේ. ඒ අර හිටපු බැංකු සභාපති ඒ වගේම සනස ව්‍යාපාරයේ ප්‍රමුඛයෙක් වෙන කිරිවන්දෙනී මහත්මයාගේ සොහොයුරා. ඉතින් ඊටාම නිර්මාණශීලී මිනිස්සෙක් මට හිතෙන්නේ ඊටාම හොඳට මීමැසි පාලනය ප්‍රායෝගිකව කරන් ගියා. ඉතින් මම එතුමාගෙන් තමයි ප්‍රායෝගික පැත්ත ඉගෙන ගත්තේ. මට අද වගේ මතකයි පළවෙනි මීමැසි පෙට්ටිය මම කඩු ගන්නාවේ ඉඳන් අරන් ආවේ කෝච්චියේ. කඩු ගන්නාවෙන් කෝච්චියට නැග්ග ගයිනිත් මාත් මගේ තව අපේ පෙරදිනී සගයෙක් වෙන චමින්ද කස්තිරත්න මගේ මිත්‍රයාත් අපි තුන්දෙනා නැග්ග කෝච්චි පෙට්ටිය හරියට සෙනග. ඉතින් ඉඳ ගන්න ලැබුණේ ගයිනිට විතරයි. මීමැස්සෝ 6-7 ඉන්න පෙට්ටිය උකුලේ තියාගෙන ආවේ. මට මතක් වෙනවා සමහර තැන්වලදී පොඩි සිදුරු වලින් මීමැස්සෝ ඉගිලිලත් ගියා. ඒ කෝච්චි පෙට්ටිය හිටියේ කවුරුත් දැනන් හිටියේ නෑ මේ ඇතුලේ මෙච්චර මීමැස්ස තොගයක් ඉන්නවා කියලා. දැනන් හිටියේ නම් ඉතින් ඉන්නද? එන්නේ නැහැ. ඉතින් එහෙම ගෙනාවු මීමැසි පෙට්ටිය පස්සේ ඒක 1-2 වෙලා එහෙම පස්සේ මට දැනුණා ඒක හරිම ඒක ඉන්ටරෙස්ටිං කියලා. ඒ කියන්නේ ඒක ටික භාවනාවක් වගේ. ඒ කියන්නේ නෝෂ අපිට ඒක හදිස්සියට කරන්න බෑ. එහෙම දඟලලා කරන්න ගියොත් මීමැස්සෝ අනිනවා. මීට හිතලා එහෙම හරි වෙලා අරන් එහෙම කරන්න ඕනේ වැඩක්. ඒක ඉතින් මට හරි ආසාවක් ඇති වුණා. ඒකට තව හේතුවක් තමයි මේ දැන් අපේ තිබුණ රබර්. ඉතින් රබර් කාලේට රබර් පැණි හරිම රසයි. මීමැස්ස රබර් පැණි කව කරාම ඒක මේ මාර්තු මාසෙට දැන් පෙබරවාරි මාසේ කොළ හැරිලා මාර්තු මාසේ රබර් වතුර වල මල් පිපෙනවා. ඒතකොට මීමැස්ස හැමතැනම. ඉතින් මීමැසි පෙට්ටියේ ඉඩ නැහැ පැණි ගබඩා කරන්න. ඒගොල්ලන් කොච්චරම දැන් අපි කොයිතරම් පැණි පෙට්ටි තියලා තිබ්බත් ඒගොල්ලන් අර බිත්තර දාන තැන්වල පවා පැණි දානවා ඒ කාලේට. ඉතින් මේ මිනිස්සුන් ගොඩක් මාව හොයාගෙන එනවා බේත් වලට මේ මොකද දැන් කඩවල වල ගන්න තියෙනවා විශ්වාස නැහැ කියලා. ඉතින් මං නොමිලේ හරියට මේ දෙනවා එතකොට එන අයට. මොකද බේත් වලට මේ සමහර වෙද මහතුරු අද පිටින් අරන් එන්න කියලා කියනවා. හැබැයි ඉතින් මේ අප්‍රේල් මාර්තු මැයි මාසවල විතරයි මේ අපේ පැත්තේ මේ පැණි තියෙන්නේ. අනිත් මාසවල නැහැ. මම ඒකට ඇත්තටම හරිම ගොඩක් මාසයි. මට දැන් හිතෙනවා දැන් ඔබ කලින් ඇහුවා වගේ ඇයි අපේ රටේ මේක එච්චර ජනප්‍රිය නැත්තේ කියලා. මොකද මේ මැස්සෝ නිසා තමයි අපේ ජීවිතය රඳා පැවතිලා තියෙන්නේ. දැන් මේ පරාගණය කරන්නේ පොල්වැනි ගොඩාක් ශාක මීමැස්සෝ. දැන් ඕස්ට්‍රේලියාවේදී ඒගොල්ලන් දොඩම් වතුවල මීමැසි පෙට්ටි ගෙනල්ලා තියනවට වෙනම ගෙවනවා. මොකද නැත්තම් මේ දොඩම් පළදාව අඩු වෙනවා. ඉතින් ඒ දොඩම් වාරයට මල් තියෙන කාලෙට මීමැසි පාලකයන්ට ගෙවනවා මේ ගෙනල්ලා පෙට්ටි තියන්න. ඉතින් ඒ රටේ ඒක හරි ලොකු මම ඇත්තටම තුර්කියේ දැක්කා. ඒක ඒ රටේ හරි විශාල ව්‍යාපාරයක් මීමැසි පාලනේ මේ පැණි. අපේ රටේ මේ තරම් මේ ඉඩ කඩ තියෙද්දි ඇයි ඒක දියුණු වෙලා නැති කියලා මට තේරෙන්නේ නැහැ. ඉතින් ඇත්තටම ඔබ ගිහිල්ලා අද කොහෙන් හරි යවුව මීමැසි පෙට්ටියක් ගන්න තියෙන්නේ කියලා මම දන්නවා අනිවාර්යෙන් මේ අවුරුද්දක් තිස්සේ වුවත් හම්බෙන්නේ නැතනම්. මම කෘෂිකර්ම ආයතන කිසිම එකක පෙට්ටියක්වත් ගන්න නැහැ මීමැස්සෝ තියා. දැන් බොහෝ දෙනෙක් කරන දෙයක් තමයි මීමැස්සන් මේ විදිහට දකින්න ලැබුණාන් පස්සේ දුම් අවුලවනවා. මේක හොඳ දෙයක්ද? ඒකේ එච්චරම ගැටලුවක් නැහැ. මොකද ඒකෙන් ඒගොල්ලෝ මැරෙන්නේ නැහැ ටිකක් මත් වෙනවා වගේ වෙන්නේ. මමත් සමහර වෙලාවල් වලට කලාතුරකින් පාලනය කරගන්න බැරි වුණාම දුම් ගහලා තියෙනවා. ගින්දර එක්ක සමහර අය එහෙම කරනවා නම් ඉතින් ආයි ඒක මීමැස්ස මැරිලා යනවා. නමුත් ටිකක් දුම් ගැහුවට නම් ලොකු ආරවුලක් නැහැ. හැබැයි දක්ෂ මීමැසි පාලකේ කවදාවත් දුම් ගහන්නේ. මොකද හැබැයි ඇනලා තියෙනවා මට නම් අනන්ත ප්‍රමාණ. ඒ වුණාට ඒක එච්චර ලොකු ගැටලුවක් නෙමෙයි. ආසාවෙන් කරනකොට ඒ වගේ පොඩි දේවල් ගණන් ගන්නේ නැහැ. මීමැස්ස අනින්නේ මීමැස්සට කරදරයක් කියලා හිතුණු තියෙන. එහෙමත් කියන්න බෑ. මොකද මට සමහර වෙලාවට කිසිම හේතුවක් නැතුවත් ඇනලා මූණත් එක්ක ඉදිමිලක් තියෙනවා. ඉතින් මේ එහෙමත් නැහැ. හැබැයි මම දන්නවා
ඔය මේ මැසි පෙට්ටියක් ඇරියාම දැන් ඔය දාස් ගානක් උඩ ඉන්න මැස්සෝ නම් කවදාවත්ම අරින්නේ නැහැ. ඔය මේ මැසි රාජධානිය කියලා කියන්නේ මේ ටිකක් හොයලා බලනවා නම් හරි විශේෂ රාජධානියක්. හරිම විශේෂයි. ඒ විශේෂත්වය ජීවිතේ ඔබ හොයා නොගත්තොතින් ජීවිතේ අපරාධයක් කියලා දැනේ. රැජින පත් කර ගැනීමද ඒකම මීවද මේ ඒ ගබඩා කිරීමද මේ හැමදේම මහ චමත්කාරයක්. හරිම චමත්කාරයි. අනිත් එක දැන් අපේ ලෝකේ කොච්චර දියුණු වුණා කිව්වත් අද වෙනකම් කෘත්‍රිමව මීපැණි හදන්න කාටවත් බැරි වෙලා තියෙනවා. ඒ කාර්යභාරය ඒ කරන සේවය ඒ තියෙන කඩිසරකම මේ හැමදේම අපිට ලං වෙන්නවත් බැරි තරම්. ඔබයි මමයි හරි කැමති මේ ජීවිතේ යම් කාලයක් ගත කරන්න. මතක තියාගන්න මීමැස්සෝ මේ ලෝකෙන් තුරන් වෙනවද යම් දවසක ඔබට මට එතනින් එහාට ජීවත් වෙන්න පුළුවන් අවුරුදු 4ක් විතරයි. ඒක සනාථ වෙච්ච විද්‍යාත්මක කාරණාවක්. ඒ තරමටම විශේෂ වුණු මීමැස්සාවත් අපි පරිස්සම් කරගනිමු මේ ජීවිතේ හැමදේ අතරම. අපි එමනම් තව ගීතයක් ළඟ මේ නතර වෙනවා. මේ ගීතය කියලා කියන්නේ හැබැයි ප්‍රේමයේ මුණ ගැහුනම අපිට දැනෙන හැඟුම් පතන පැතුම් මේ හැමදේම මුත්සු වෙච්ච ගීතයක්. ඔව් ඉන්නසමන්ට මතක් වෙන්නේ මේ බන්දුල නානායකරවසම් මේ විකසිත රැහත වැඩසටහනට කලින් සහභාගී වුණා නේද? මම මේ වැඩසටහන ඇහුවා. ඊටාම රසවත්. එතුමා ඊටාම හොඳ රසිකයෙක්, රසවින්දනයක් තියෙන. මම ආසාවෙන් ඇහුවා. එතුමා විසින් රචිත ඊටාම මනරම් ගීතයක් මේක. මම සුනිල් එදිරිසිංහටත් ගොඩක් කැමතියි. එතුමාගේ කටහඬ හරිම ලස්සනයි. ඇත්තටම මේ ගීතේ තව විශේෂත්වයක් තියෙනවා. මේ ගීතේ රෝහණ වීරසිංහගේ සංගීතය හරිම ලස්සනයි. ඒ කියන්නේ වචන නැතුව නිකන් සංගීතයන් හිටියත් හරිම ලස්සනක් තියෙනවා. මම ඉස්සෙල්ලාම මේ සුනිල් එදිරිසිංහගේ කටහඬටයි මේ සංගීතයටයි කැමති වුණේ. පස්සේ මේ අර්ථය ගැඹුර පස්සේ දැනගත්තේ. අපි ඉනෝෂා වෙලාවකට අපේ ජීවිත හිතන්නේ නැති විදිහට ඔබ කිව්වාගේ හම්බු විදිහට හරි කම්කටොළු දුක් කරදර මැද්දේ ඇවිල්ලා හිටපු ගමන් එක තැනක නතර වෙනවා. මේ කතකයත් එහෙමයි. මේ කාගේ හරි මේ ලස්සන හිනාවක් ගාව යා නැවතුණා. හැබැයි යාම කියනවා මේ රැල් නගා ගලන ගංගාවක් වගේ මේ ප්‍රේමයට බ්‍රේක් නැහැ ඉතින්. හැබැයි එයා හරි බුද්ධිමත් කෙනෙක් මට හිතෙනවා. මොකද ඒ ආදරේ වටිනාකම අඳුරගෙන තියෙනවා. එයා කියනවා මේ මට නීතිඥයෙක් වශයෙන් මට හරියට හම්බෙලා තියෙනවා මේ නෙලෝ පල අතහැරලා මුවන් පස්සේ එළවපු අය. අන්තිමට මුවත් නැහැ, පළාත් නැහැ, මුකුත් නැතුව ජීවිතේ අසාර්ථක වෙච්ච අය. ඉතින් අපිට ඇත්තටම මේකේ අර එක තැනක තියෙනවා සිල් බිඳී මුවන් කැළඹුවනේ බිම නෙලා නෙලෝ පල මාවතේ ඔබේ සදා ඔබේකින් බෙදා ගනින්නම් කියලා. ඉතින් අපිට ජීවිතේ සමහර වෙලාවට අපේ සිල් බිඳෙන මුව හම්බ වෙනවා. ඉතින් මට හිතෙනවා ඒ වෙලාවට බුද්ධිමත්ව සිල් බිඳ ගන්න නැතුව පලා අතාරින්න නැතුව අපිට හම්බෙච්ච වටිනා දේ රැක ගන්න ඕනේ. මොකද දෙවියෝ සමහර ලාවට එක සැරේයි දෙන්නේ. ඒක පරිස්සම් කරගන්න බැරුණොත් ආපහු ලැබෙන්නේ නැහැ මං හිතන්නේ. අපි ගීතය අහමු. නිම්තෙරක් නොදුටු මේ ලෝකයේ රුදු සපුන් නිබඳ සරණාබිනේ. නිම්තෙරක් නොදුටු මේ ලෝකයේ රුදු සපුන් නිබඳ සරණාබිනේ. ඔබේ සිනාවට මගේ නවාතන අරුණු විහිදුවාවි ජීවිතයේ. රැල් නගා ගලන ගංගාදී මං වසා දමනු හැකිදෝ කෙසේ. රැල් නගා ගලන ගංගාදී මං වසා දමනු හැකිදෝ කෙසේ. සොයා සයුරුදිය අඹාය විත්ගඟ සදා සැගවයාගී සාගරයේ.
උවමනාවන් ඔබ වගේම ඔබ වටා ඉන්න අය විතරක්ම නෙවෙයි ජීවිතේ මේ සමාජයත් වඩා පොහොසත් කරනවා. අන්න එහෙම පොහොසත් කළ හැකි බොහෝ දේවල් පිළිබඳව උනන්දුවක් ඇති චරිතයකට අද අපි ආරාධනා කළා විකසිත රැ 7ට. එතුමා කියන්නේ බාහිර කතිකාචාර්යවරයෙක්, උසස් අධ්‍යාපන වෘත්තීය අධ්‍යාපන ආයතන ගණනාවක කතිකාචාර්යවරයෙක් විදිහට කටයුතු කරනවා. පරිසරවේදියෙක්, අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා, නීතිඥ වෘත්තිය තුලත් එතුමා දැන් තමන්ගේ සේවය ලබා දෙමින් ඉන්නවා. එහෙමනම් ඉතින් ජීවිතේ මෙතනින් එහාට කොහොම ගමනකද යන්න බලාපොරොත්තුවක් තියෙන්නේ? තව දේවල් ඉගෙන ගන්න ලොකු යමැත්තක් තියෙනවා කියලා දන්නවා. මම ඇත්තටම මුලින්ම කියන්න ඕනේ ඉනෝෂා මම බාලාංශ ඉඳන් විශ්වවිද්‍යාලය දක්වාම ඉගෙන ගත්තේ මේ රටේ මිනිසුන්ගේ සල්ලි වලින්. මගේ මේ අතේ උරේස්ස බැලුවොත් කැලල් දෙකක් තියෙනවා. මන්ට පොඩි කාලේ අම්මා බේත් ඉදලා. ඒ බේත් ඉදින්න සල්ලි වියදම් කරේත් මේ රටේ මිනිස්සු. එතකොට අපි මේ රටට ණයයි. මං හැම වෙලේම මගේ කනිෂ්ඨ නිලධාරීන්ට කියපු දෙයක් තමයි නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත්තා නම් ඕගොල්ලන් හැමෝම මේ රටට ණයයි. ඒ නිසා ණයකාරයෝ වෙලා මැරිලා යන්න එපා. රටට මොන හරි සේවයක් කරන්න බලන්න කියලා. ඉතින් මට දැන් මතක් වෙනවා අපි සමාජ මාධ්‍ය වල දැන් හැම වෙලේම බැලුවාම පේනවා මේ රටේ නම් ඉඳලා වැඩක් නැහැ යන්න ඕනේ. මේ රට මහා කාලකන්ණි රටක්. ඒ වගේ নানা ප්‍රකාර අදහස් දැක්වෙනවා. මං හිතන්නේ රට යන එකේ කිසි වැරද්දක් නැහැ. මම ගිහිල්ලා ඉගෙනගෙන ඉන්න ඕනේ. ඒ වගේම අපේ ආර්ථික ශක්තිය වැඩි කරගන්න අපේ රැකියාව දියුණුවට රට යන එකේ වැරද්දක් නැහැ. නමුත් අපේ රට එහෙම කාලකන්ණි රටක් කියලා හඳුන්වනකට මම කැමති නැහැ පොඩ්ඩක්වත්. මොකද ඉනෝෂා දැන් මගේ අම්මා වගේ තමයි මගේ මව්බිම. මගේ අම්මා ගෘහණියක්. මට කවදාවත් හිතිලා නැහැ මගේ අම්මා මහාචාර්යවරියක් වුණා නම් සමාජයට මගේ ජීවිතේ මේට වැඩි ලේසි වෙන්න ඉඩ තියෙනවා. ඒනට මට මගේ ලෝකේ හොඳම අම්මා මගේ අම්මා. ඔයාටත් එහෙමයි. ඔයාගේ අම්මා තමයි. ඒ වගේ තමයි මගේ මව්බිම. ඒක අපි වෙන රටකට ගියා කියලා වෙනස් වෙන්නේ නැහැ. මොන තරම් අඩුපාඩු තිබුණත් මේ රට අපේ මව්බිම. ඉතින් මං හිතන්නේ අපේ රටේ නිදහස් අධ්‍යාපනයෙන් වරප්‍රසාද ගත්ත අය, නිදහස් සෞඛ්‍යයෙන් වරප්‍රසාද ගත්ත පිරිස අපේ රට ගැන හිතනවා මදි කියලා මට හිතෙනවා. ඉතින් මේ හැම වෙලේම අපිට වගකීමක් තියෙනවා. අපේ රට යන්නේ වැරදි දිශාවක නම් අපි අතහැරලා යන එක නෙමෙයි කරන්න ඕනේ. රට හරි දිශාවට ගන්න. අපේ නායකත්වය හොඳ නැත්නම්, ආකල්ප හොඳ නැත්නම් හරි මගට ගන්න එක තමයි අපේ වගකීම. හොඳයි. රට අපි රටේ. ඒ හැඟීමෙන් එකතුව මේ රට දිනවන්න ඔබටත් ආරාධනා කරනවා. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. ඔබේ ඔය ඉගෙනුමට සහ මේ සමාජයට මෙහෙවරක් කරන්න යම් තරමින් වචනකින් හරි දෙයක් කරමින් මේ සමාජය පොහොසත් කරන්න, සුවපත් කරන්න ඔබට තියෙන උනන්දුවට බොහොම ස්තුතියි. රට යන්න පුළුවන්කම තියෙද්දි, රට ඉන්න පුළුවන්කම තියෙද්දි මගේ රටේ, මගේ රට අපේ රට කියන හැඟීමෙන් තමන්ගේ සේවය තවමත් ලබා දෙන්න මෙතන රැඳිලා ඉන්න එක ගැනත් ස්තුතියි. ස්තුතියි නින්දෂා. තව දවසක අපි හමු වෙමු. අද මේ අපි මුණ ගැහුනේ නීතිඥ සමන් ලීලාරත්න මහත්මයා. එතුමා මේ හැඟීමත් එකතු කරමින් අවසාන ගීත විදිහට තෝරා දෙන්නේ තිලකරත්න කුරුවිට බණ්ඩාර ලියපු ජූඩ් පීරිස් සංගීතවත් කරපු ශාලිත අබේවික්‍රම ගායන ගීතය. ඔව් මේ ගීතයට මම ගොඩක් කැමතියි. ඒකේ සංගීතයත් හරි ලස්සනයි. මේක යන හැම වෙලේම මට අපේ රට ගැන හරි ආදරයක්, ආඩම්බරයක් ඇති වෙනවා. සමනල ඉරහඳ සැතපෙන තුරුම, රටවට සයුර නිසලව නිදියන තුරුම, මේ සිරිලක් මඩල පුත නුඹට යුරුම. මේ උරුමය රකින්නට ආරාධනා. නිෂ්පාදන සහය විමුක්ති නිරෝෂන් සමග ජගත් රත්නායක, මම ඉනුෂා වීබැද්ද. අපි හමු යමු ලබන බදාදාත් රෑ 7:30ට. පුතුනේ රට අපේ, පුතුනේ අප රටේ, පුතුනේ රට අපේ, පුතුනේ අප රටේ. මල් කැන් සුවඳද ගල් කණු වල පිපුණු ලේදහඩිය නටයි රණ දෙරනේ ඇරුණු ජාතිය නංගන රිසියෙන් හද පොද වැඩුණු එනු ඉදිරියට පුතපල කුඳුටු විකසිත රෑ 7
විකසිත පෙම් පොකුරු පියුම් ඔබේ අයට පොඩි වී ගියාදෙන් අතිකුලයට අද මට පිටු පායන මගේ සොඳුරු ලඳුනේ මගේ සොඳුරු ලඳුනේ විකසිත රෑ